අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි අද මේ සන්ධ්‍යාවේදී බදාදා දවසේ මේ හෝරා දෙක කාලය වෙන් කරවා ගන්නේ විශේෂ සංවාදයේ වැඩසටහනකට. නොයසේ නම් අපි සාමාන්‍ය දේශපාලන මාතෘකාවෙන් එහා ගිය මේ මොහොතේ COVID-19 වසංගතය පරාජය කරන්නට මේ රට වෙනුවෙන් සටන් කරලා තවත් එක් පිරිසක් ඔවුන්ගේ සේවාව එක් පැත්තකිනුත් අනෙක් පැත්තෙන් රජයේ ජනතාවට ලබා දුන් සහන වැඩපිළිවෙල ඒ ක්‍රියාත්මක වන ආකාරය එහි සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ ඒ සාර්ථක භාවය තවදුරටත් අභ්‍යන්තරීය කරුණු සාකච්ඡාවට සංවාදයට භාජනය කරන්නට අපි ඒ වෙනුවෙන් සැපමිනි පිරිස හඳුනා ගන්නවා. මගේ වම් පසින් අපි බොහොම ගෞරවයෙන් අද මේ වැඩසටහන ආරාධනා කළා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ට රෝහණ පුෂ්පකුමාර මහතාට බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන් ආයුබෝවන්. ඒ වගේම අපි ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්ට ආරාධනා කළා සෝමරත්න විදානපතිරණ මහත්මයාට බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමනුත් ආයුබෝවන්. ඒ වගේම මගේ දකුණු පැත්තෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය ලක්ෂ්මී ගුණතිලක මහත්මිය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන්. ඒ වගේම බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රසාද් පෙරේරා මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමනුත් ආයුබෝවන්. අපි මේ සංවාදයේ හෝරා දෙකක කාලය තුළදී මේ මතුවන ප්‍රශ්න පිළිබඳව ඒ වගේම යම්කිසි නිශ්චිත කාලයකින් පස්සේ මිනිත්තු 30කින් 40කින් විතර පස්සේ නරඹන ඔබටත් දුරකථනයේ හා සඳහා අවස්ථාව ලබා දෙන්නත් අපි සූදානම්. මම අද මේ වැඩසටහනේ ප්‍රවේශයේ විදිහට ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් සෝමරත්න විදානපතිරණ මහත්මයාගෙන් මම ආරම්භය ලබා ගන්න කැමතියි. අපි මේ මොහොතේ අපි සුවිශේෂී වූ අභියෝගයක රටක් විදිහට මුහුණ දෙලා ඉන්නවා. හැබැයි මේ වගේ ආපදා සහන වැඩපිළිවෙලකට මුහුණ දෙන්න කොහොමද රාජ්‍යාන්ත්‍රණයේ තිබුණු සැකැස්ම එහා සම්බන්ධ යම් ඉතිහාසයක් තිබෙනවද කියන දේ මම කැමතියි ආරම්භයේදී ඔබතුමන්ගේ විමසන්නට. ඔව් රකිත බොහොම ස්තුතියි අපි මේ අවස්ථාවට කැඳවීම සම්බන්ධයෙන් පසුගිය මාසයකමාරක කාලයක් තුළ රටේ තිබිලා තිබූ ඒ කොරෝනා ව්‍යසන තත්ත්වයෙන් යම් කිසි සහනයක් ලද අවස්ථාවකයි අපේ දිස්ත්‍රික්කයේ දැනට තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. එවැනි අවස්ථාවක ඒ පසුගිය කාල පරිච්ඡේදයේදී අපේ රාජ්‍ය සේවය ක්‍රියාත්මක ආකාරයත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු ආකාරයත් පිළිබඳව දැනුවත් කිරීමට කැඳවීම පිළිබඳ ස්වාධීන රූපවාහිනී ආයතනයට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි. විශේෂයෙන්ම බැහුවේ මේ රාජ්‍ය යාන්ත්‍රණය මේ වෛරස් අවස්ථාවේදී ක්‍රියා කළේ කොයි ආකාරයෙන්ද කියන ගැටලුව. මම මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම කැමති මේ රාජ්‍ය සේවයේ ඉතිහාසය කොහොමද ආරම්භ වුණේ විකාශනය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. ඔබ දන්නවා අපි මුල් කාලේනේ රාජ්‍ය ආණ්ඩු ක්‍රමේ නැත්නම් රජුරුවන්ගේ පාලන කාලේ මේ ගම්මුලා දෑනි ක්‍රමය තමයි තිබුණේ. ඒ ගම්මුලා දෑනි ක්‍රමය ගමේ පරිපාලන කටයුතු සඳහා ගම්මුලා දෑනියත් ඒ වගේම ඉන් එහාට රටේ රාළ දිශාවේ ආදි වශයෙන් තනතුරුත් ඊට පස්සේ රජුරුවන්ට ඒ වාර්තා කිරීමේ ක්‍රමය තමයි තිබුණේ. ඒ ක්‍රමය ක්‍රමෙන් විකාශනය වෙලා අපේ යටත් විධිජත් බවට පත් වුණාට පසුවත් ඒ පාලන ක්‍රමය තමයි ඒ යටත් විධිජත්වාදීනුත් කරගෙන ගියේ. නමුත් 1943 දී මේ රාජ්‍ය පරිපාලන ක්‍රමය හඳුන්වලා දීලා පනතක් මගින් අපේ මේ තිබ්බ ගම්මුලා දෑනි ක්‍රමය නීතිගත කළා. ඊට පස්සේ ඒකට පළාත්වලට පළාත් ආණ්ඩුවේ ඒජත්වරුපත් කළා. ප්‍රාදේශීය වටෙන් ප්‍රාදේශීය DR වලපත් කළා. ඊට පස්සේ ඒ දවස්වල ඒකට කිව්වා CCA සිලෝන් සිවිල් සර්විස් කියලා. ඊට පස්සේ 1964 දී මේක සිලෝන් ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් බවට පත් වුණා. ඊට පසුව අප 1972 ජනරාජ්‍ය සේවා ව්‍යවස්ථාවෙන් මගින් ශ්‍රී ලංකා පරිපාලන සේවය බවට මේ පරිපාලන තන්ත්‍රය පත් වුණා. ඒ වගේම තමයි ගාමීය මට්ටමේ තියෙන පරිපාලන ව්‍යුහය ගම්මුලා දෑනි ක්‍රමය පසුව 1964 දී ග්‍රාම සේවා ග්‍රාම සේවක කියන තනතුරක් ග්‍රාම සේවා නිලධාරී කියන ඊට පස්ව ග්‍රාම සේවා නිලධාරී ඊට පස්සේ 1992 ග්‍රාම මේ සේවා නිලධාරී තනතුර වශයෙන් විකාශනය වුණා. මේක තමයි එහෙම අහපු පාලන තන්ත්‍රයේ දිස්ත්‍රික් 25ට දිස්ත්‍රික් දිසාපතිවරු 25 දෙනෙකුත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332කට ප්‍රාදේශීය ලේකම්වරු 330 දෙනෙකුත් අර ගම්මුලා දෑනි ක්‍රමයට ගාම සේවා නිලධාරී වශයෙන් 14022කුත් වශයෙන් වර්තමානයේ මේ පරිපාලන ව්‍යුහයේ හැදිලා තියෙනවා. එතකොට මේ පරිපාලන ව්‍යුහය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීන්දුව
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම අමාත්‍යවරයාගේ නියෝග අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ගනු ලබන ඒ ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලවේගය නැත්නම් ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ක්‍රියාවට නගන්නේ ප්‍රාදේශීය මට්ටමේ දිසාපතිවරයා, දිස්ත්‍රික් මට්ටමේදී ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාමීය මට්ටමේදී ගාම්නිලධාරී. මේ පරිපාලන ව්‍යුහය ඊ타ත්ම ශක්තිමත්ව අනාදිමත් කාලයක සිටත් ඊට පස්සේ යටත් විජිතයක් පාවෙත්පත් වුණා පසුවත් නිදහසින් පසුවත් අපි මේ ක්‍රමය තමයි පවත්වාගෙන යන්නේ. මේක අපිට මේ රාජ්‍ය සේවයේ තියෙන වැදගත්කම ඉස්මතු වෙලා පේන්නේ විශේෂයෙන්ම මෙවැනි ව්‍යසනකාරී අර්බුදකාරී අවස්ථාවක තමයි රාජ්‍ය සේවයේ මෙවැනි පාලන තන්ත්‍රයක් තියෙනවාද කියලා ජනතාවට පෙනී යන්නේ ඉස්මතු වෙන්නේ මෙවැනි අවස්ථාවක. ඔබ මගෙන් අහුව ප්‍රශ්නේ මේ ආපදාකාරී අවස්ථාවේදී රාජ්‍ය සේවයේ ඉතාමත්ම ශක්තිමත් විදියට ජනතාවගේ සුවසෙත නැත්නම් සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඔබ කියන්නේ සෞඛ්‍ය මේ ප්‍රශ්නේ ප්‍රධාන කොටස්කරුවා තමයි සෞඛ්‍යාංශය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අවස්ථාවේදී ඔහුගේ කාර්යභාරය මේ රෝග සුව කිරීම සඳහා වන වැඩපිළිවෙල මෙහෙවනවා. ඒ වගේම මේක යුද හමුදාපතිවරයා ඒ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මාර්ගයෙන් රෝගයේ වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය මෙහෙවනවා. රාජ්‍ය නිලධාරීන් වන අපි සියලුම රාජ්‍ය නිලධාරීන් මේ ජනතාව ගෙදරට කොටු වෙලා ඉන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය, උන්ට එදිනෙදා අවශ්‍ය කරන පහසුකම් ටිකේ සැපීම ජනතාවගේ එදිනෙදා කටයුතු, සුබසාධන කටයුතු රජයේ වෙනුවෙන් මෙහෙවීමේ නිලතාන්ත්‍රවාදී ක්‍රමය මෙහෙවනවා අමාත්‍යාංශ ලේකම්වරුත්, දිසාපතිවරුත්, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාමීය මට්ටමේ තියෙන ගම්මුලා දෑනි වාතිය තියෙන ගාම සේවා නිලධාරීස් සමුද්‍රි නිලධාරී මහත්මයාත් ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මයාත් සහ කුමරසේන කියන තනතුරත් ඔය තන්ත්‍රයේ අපි තාමත්ම ශක්තිමත්ව රාජ්‍ය යාන්ත්‍රණයේ මෙහෙවන අවස්ථාවක් වශයෙන් තමයි දැනට ක්‍රියාත්මක වන්නේ. ඔබ කිව්වා වගේ මේ යාන්ත්‍රණය ඊ타ත්ම ශක්තිමත් විදියට මේ පසුගිය මාසයකමාරේ ක්‍රියාත්මක නොවුණා නම් අද ඔබ නොහඳුනට මමත් නොහඳුනන මාරයෙක් එක්ක තමයි අපි මේ වැඩ කරන්නේ. ඒ මාරයට බය නොවි සියලුම රාජ්‍ය නිලධාරීන් මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සහ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා රජයේ විසින් ගනු ලබන තීන්දුව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සැදී පැහැදී සිටින රාජ්‍ය සේවක පිරිසක් තමයි මේ අවස්ථාවේදී රටේ ඉන්නේ කියලා මම හිතන්නේ අපේ රාජ්‍ය සේවයටම කරන ගෞරවයක් විදිහටයි මම ඒක දකින්නේ. හොඳයි. අපේ නෝර්ඩ් දිස්ත්‍රික්ක ලේකම්තුමනි රෝහණ පුෂ්පකුමාර මහත්මයා දැන් මේ ආපදා සහන වැඩපිළිවෙල මේ අත්දැකීම මම හිතන්නේ ඔබතුමන්ලට ආපු පළවෙනි අත්දැකීම රාජ්‍ය සමස්ත රාජ්‍ය සේවයට මේ වගේ අත්දැකීමක්. මොනවද ඔබතුමන්ලා මේ රජයේ විදිහට රටේ සාමාන්‍ය ජනතාවට මේ COVID-19 වසංගතයේ වෙලාවේ ආපදා සහන වැඩපිළිවෙලක් විදියට පැමිණි ආකාරය මොනවද සහන විදියට සලසන්නේ රජය කියන ප්‍රශ්නෙට මම ඔබතුමාගෙන් විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව් බොහොම ස්තුතියි. අපේ සෝමරත්න මහත්මයා කිව්වා වගේ අපේ අනාදිමත් කාලයක් සිට ස්ථාපිත වෙලා තියෙන මේ රාජ තන්ත්‍රය නැත්නම් යාන්ත්‍රණය රජයේ ප්‍රතිපත්ති මහජනතාව වෙත ගෙනියන මේ පිහිටලා තියෙන යාන්ත්‍රණය තුලදී ආපදා කළමනාකරණයට විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ යාන්ත්‍රණය තුලින් තමයි ආපදා කළමනාකරණය හරියට කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අපිට ව්‍යසන කළමනාකරණය පිළිබඳව න්‍යායාත්මක දැනුමක් තියෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාමීය මට්ටමේ අයට ව්‍යසන කළමනාකරණය ගැන න්‍යායාත්මක දැනුමක් තියෙනවා. ඒ වගේම අපගේ ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් පහුගිය ගංවතුර අවස්ථාවකදී නැත්තම් නායයන් කඳු කඩා වැටීම් සහ විශේෂයෙන්ම මෙතෙක් අපේ රටේ තිබුණු ලොකුම ව්‍යසනය කොරෝනා ව්‍යසනයෙන්ද කලින් සුනාමි ආපදාව. ඒ සුනාමි ආපදාව සහ අනෙකුත් ආපදාවලදී අපිට ඒ අත්දැකීම් සියල්ලම තියෙන නිසා මෙවැනි ආපදාවකදී ඒ කළමනාකරණය කර ගැනීමට අපිට මේ තියෙන යාන්ත්‍රණයට අත්දැකීම් තිබුණා. නමුත් ඔබ කිව්වා වගේ මෙම
ව්‍යසනය ඒ ස්වභාවික ආපදා එන ව්‍යසනයකට වැඩිය ටිකක් වෙනස් එකක්. මේක වසංගතයක්. මේක ලෝක ව්‍යාප්ත එකක්. ඒ නිසා මෙහිදී අපට පමණක් තනියම මේ කටයුත්ත අපි ගම් වතුර අවස්ථාවකදී නායයම් අවස්ථාවකදී දා සුනාමි අවස්ථාවකදී කරනවා වගේ අපිට තනියම කරන්න බෑ. ඒකට අංශ ගොඩක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා සෝමේ කිව්වා වගේ සෞඛ්‍ය අංශය මේ රෝගයට ප්‍රතිකාර කිරීමේ කටයුතු සහ රෝග නිවාරණය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරා මහජන සෞඛ්‍ය අංශය සහ වෛද්‍යවරු. ඒ වගේම යුද හමුදාව සහ පොලිසිය අනිකුත් හමුදාවන් නිරෝධායන කටයුතු මේ රෝග පැතිරීමේ කටයුතු පාලනය කිරීම කරගෙන ගියා. ඒකට අපිත් සහයෝගය දුන්නා. ඊට අමතරව අපිට දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් විදිහට අපටත් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් විදිහට ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් විදිහට ග්‍රාම නිලධාරීන්ට සමුළු සංවිධානයන්ට ඒ වගේම අපේ ආර්ථික සංවිධානයට අපට තිබුණා අපට පැවරුණා විශේෂ වගකීමක්. මොකද මෙවැනි අවස්ථාවකදී අපිට සම්පූර්ණයෙන්ම රට වහලා නිරෝධායනය වෙන්න බෑ හැමෝටම ගේ ඇතුළට ගිහිල්ලා. මොකද අපිට අපේ රටේ තියෙන නිෂ්පාදන කටයුතු දිගටම කරගෙන යන්න ඕනේ. සාමාන්‍ය ජන ජීවිතය අපි පවත්වාගෙන යන්න ඕනේ. මොකද අපේ නිෂ්පාදන කටයුතු අතහැරිනොත් මගහැරුණොත් අපේ වගේ අපේ වැනි ආර්ථිකයක් තියෙන රටකට ඒක දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත නිරෝධායන රීතීන්ට අනුකූලව කොහොමද මේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්නේ කියන එක ගැන අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම මේ රටේ නිෂ්පාදනය අපිට හිටවන්න බෑ. ඒ නිසා විශේෂයෙන් මම උදාහරණයක් විදිහට නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි තේ නිෂ්පාදනයෙන් වැඩි වැඩ කොටසක් වැඩි පංගුවක් දරා සිටින දිස්ත්‍රික්කය. ඒ වගේම උඩරට එළවලු මේ මුළු රටටම බෙදා හරින දිස්ත්‍රික්ක වලින් ප්‍රමුඛ ස්ථානය ගන්නෙත් නුවරඑළිය. ඒ වගේම තමයි කිරි නිෂ්පාදනය අතින් වැඩිම දායකත්වයක් දරන දිස්ත්‍රික්කය නුවරඑළිය දිස්ත්‍රික්කය. ඉතින් අපිට උපදෙස් ලැබුණ මේ කටයුතු කරගෙන යන්න ඕනි කොයි ආකාරයකද කියන එක ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා අපි උන්ගේ උපදෙස් මත ජන ජීවිතයට ඇනහිටින් නැතු වෙන්න රෝගය ව්‍යාප්තත් නොවෙන්න අවශ්‍ය සියලු කටයුතු අපි මෙහිදී සංවිධානය කරා. දැන් පළවෙනි දවස් කිහිපයේදී තේ වතු වල දළු නෙලීමේ කටයුතු අතහැරුණා මේ රෝග තත්ත්වය එකපාරටම ආපු නිසා එකපාර මේක මේ අත්දැකීම නැති නිසා. නමුත් අපි ඉතාම ශනිකව දෙවෙනි දවස වෙනකොට වතු කළමනාකරුවන් සියලු දෙනාම කැඳවලා තේදළු නෙලීම කටයුතු ආරම්භ කරන්න වතු වල අනිකුත් නඩත්තු කටයුතු වහාම ආරම්භ කරන්න ඒ වගේම තේ කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය උපදෙස් අනුව තේ කර්මාන්ත ශාලා පුළුවන් තරම් ඉක්මනින් කරගෙන යන්න කියලා අපි ඒ කටයුත්ත අපි සංවිධානය කරා. ඒ වගේම එළවලු වගාවේ සිංහල අවුරුද්ද ඉලක්ක කරගෙන ගොවීන් විශාල ප්‍රමාණයක් එළවලු විශාල ප්‍රමාණයක් වගා කරලා තිබුණා. හෙක්ටාර් 8600ක පමණ වගාවක් තිබුණා. ඒක දල වශයෙන් අක්කර විදිහට ගත්තොත් 20000කට ප්‍රමාණයක් මේ නඩත්තු කටයුතු සියල්ලම කරගෙන ගිය නැත්තම් මේ එළවලු වගාවල් විනාශ වෙනවා. ඒ නිසා මේ එළවලු වගාවල් වලට කම්කරුවන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සංවිධානය කරා. ඒවට ඒ වාහනය දෝලා ඒවට ඉන්ද්‍රිය නීති බලපත්‍ර දීලා ඔවුන්ට උපදෙස් දීලා ඒ කටයුතු කරා. ඒ වගේම මේ වගා කටයුතු වලට අවශ්‍ය කාබනික පොහොර, අවශ්‍ය රසායනික පොහොර, රසායනික ද්‍රව්‍ය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ දිස්ත්‍රික් මට්ටමේදීත් පාදේශීය මට්ටමේත් ග්‍රාම නිලධාරීන්ගේ මට්ටමේදීත් අපි මේ ටික කිසිදු බාධාවකින් තොරව කරගෙන ගියා. ඒ වගේම සැපයුම් ජාලය එන හිටියොත් අපි කොච්චර නිෂ්පාදනය කරත් වැඩක් නැහැ මේ ටික රට පුරා ගියේ නැත්තම්. එකක් තමයි ගොවියන්ට වෙනවා පාඩුවක් මේ ටික විකුණ ගන්න බැරුණොත් ඒ වගේම අනිත් ප්‍රදේශවලට එළවලු නැති වෙලා යනවා. ඉතින් අපිට වෙනත් ප්‍රදේශවල තියෙන ආර්ථික මධ්‍යස්ථාන වැහුවා කීපයක්. ඒ නිසා නැවත ප්‍රශ්නයක් ආවා. එවැනි අවස්ථාවලදී අපි දිස්ත්‍රික් 25 දිසාපතිවරුන්ට දැනුම් දීලා අපි සම්බන්ධකම් ගොඩනගාගෙන අපි එහෙම කතා කරගෙන එළවලු දිස්ත්‍රික් වලට ප්‍රවාහනය කිරීමක් ඒ බුල් කාලේ කරා. පසු කාලීනව ගොවීන්ගේ එළවලු හරි කියන්නේ නියමිත පරිදි විකුණ ගන්න බැරුව එළවලු ඒ කියන්නේ එළවලු සැපයුම් ජාලයට නතර වුණ අවස්ථාවේදී රජය මැදිහත් වෙලා අපට මුදල් දීලා අපි එළවලු මිලදී අරගෙන ඒවා රට පුරා ප්‍රචාරක
රට පුරා ප්‍රවාහනය කරන කටයුත්තකුත් අපි කරා. ඒ අනුව මෙතනදී විශේෂයෙන්ම අපිට මේ ජන ජීවිතය පවත්වාගෙන යාම කියන කාරණේ ඊටාම අපිට අපේ නිලධාරීන්ට කැප කිරීම ගොඩක් කරලා තමයි මේ සාමාන්‍ය තත්ත්වයේ මේ ජන ජීවිතය පවත්වාගෙන යන්න අපට සිද්ධ වුණේ. ඉතින් ඒ අතරේ රජයේ සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ සහන වැඩපිළිවෙල ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අපේ ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නත් ඉන්නවා. අපි ජන ජීවිතය අපි අඛණ්ඩව ගැටලුවකින් තොරව අපි පවත්වාගෙන ගියේ ඔය ආකාරයට. දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක නිවසේ සිට මේ වැඩසටහන ආරම්භන ඔබට මතුවන ඊළඟ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ දිස්ත්‍රික් ලේකම්තුමාලා දෙපළම මේ කාරණා එකඟ වේ මාත් එක්ක. ඒ තමයි මේ රුපියල් 5000 කියන ඍජු පවුලට ලබා දීපු සහනාධාරය සහ ක්‍රියාත්මක භාවිතය පිළිබඳ මම කැමතියි දැන් මේක විශේෂයෙන්ම ගම්මට්ටමේදී ඔබතුමන්ලට මේ වඩාත්ම මේ වක්කීම් පැවරුනේ මම කැමතියි ඔබතුමාට සහ ඔබතුමීට මේ පොදුවේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ රුපියල් 5000 සහන වැඩපිළිවෙල කාටද හිමි වෙන්නේ? කොහොමද මේක ලැබෙන්නේ? මේක තමයි අද වඩාත්ම අපේ මාතෘකාවක් විදිහට ගත්තාම නිවසේ සිට නරඹන බොහෝ අයට බලපාන ප්‍රශ්නේ. මම කැමතියි එහා සම්මත පැහැදිලි කිරීමකට. මම මේ ගැන කතා කරන්න රකිත. ඇත්තටම මේ මාර්තු මාසයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනකොට අපිට රජයේ එක දවසක් විශේෂ නිවාඩුවක් ලබා දුන්නා. ඒ නිවාඩුව දාපු දිනේ තමයි අපේ වැඩිහිටි දීමනා ලබා ගන්න තිබිච්ච දවස. මම මේ 5000 දීමනාවට යන්නේ ඉස්සෙල්ලා අපිට වෙච්ච දේවල් ගැන කතා කරන්නේ. ඒ වෙනකොට අපි තැපල් කන්තෝරු හරහා මේ දීමනා ගෙවන්න සූදානම් කරලා තිබුණත් ඇඳිරි නීතියත් එක්ක ඒ කාර්ය කරගන්නට බැරි වුණා. ඉතින් ඒ අවස්ථාවේ තමයි පළමුවෙන්ම අපිට ග්‍රාමීය මට්ටමට අපේ නිලධාරී හරහා වැඩිහිටි දීමනාව ගෙවන්න සිද්ධ වුණේ මාර්තු මාසේ වැඩිහිටි දීමනාව. එතකොට අපි ක්‍රියාත්මක වෙලා පළමුවෙන්ම වැඩිහිටි දීමනාවත් අපි රුපියල් 5000ක ආබාධිත දීමනාවක් ගෙවනවා. ඒ ආබාධිත දීමනාවත් ගෙවන්න සිද්ධ වුණා පළමුවෙන්ම ග්‍රාම නිලධාරීන් හරහා ඒ සුදුසුකම් ලැබලා හිටිය ප්‍රතිලාභීන්ට. ඊළඟට මුණ දුන්න අවස්ථාව තමයි අපි පළවෙනිදා වෙනකොට මාසේ මහජනාධාර මුදල් ගෙවීමක් සිදු කරනවා. ඒ මහජනාධාර මුදල් ගෙවීමත් අපිට කරන්න සිදු වුණේ අපේ කොට්ටාශ මට්ටමින් ග්‍රාම නිලධාරීවරුන් හරහා තමයි ඒ අයගේ ගෙවල් වලට ගිහින් ඒ මුදල ගෙවන්න සිද්ධ වුණේ. මේ අතර අපි සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ සමෘද්ධි සහනාධාර මුදල ගෙවීම සිදු කරා. සමෘද්ධි නිලධාරී හරහා සමෘද්ධි බැංකු මට්ටමින් ඊළඟට සහන පියවර සහ අරුණළු සහන දීමනා ගෙවන්නත් අපිට සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරන වැඩසටහන ආවා. මේ විදිහට අපි සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඒ වගේම අපේ වැඩිහිටියන්ට ඒ වගේම අපේ ආබාධිත ප්‍රජාවට ඒ අවශ්‍ය සියලුම දීමනා ගෙවීම් කරනකොට අප්‍රේල් මාසේ විශේෂයෙන්ම වැඩිහිටි දීමනාව රුපියල් 1900ක කියන්නේ 2000 මුදලින් අපි ප්‍රතිලාභියට ගෙවන්නේ 1900ක මුදලක් රුපියල් 5000ක් දක්වා වැඩි කරලා ඒ දීමනාවත් ගෙවන්න සිද්ධ වුණා. ඒක තමයි මම හිතන්නේ මේ 5000 දීමනාව පටන් ගත්තේ එතනින්. ඔව්. ඊට පස්සේ වැඩිහිටියන්ට ඇත්තටම පොරොත්තුගත නාම ලේඛනවල හිටපු වැඩිහිටියන්ටත් පොරොත්තුගත නාම ලේඛනවල හිටිය ආබාධිතයින්ටත් ඒ වගේම වකුගඩු ආධාර. ඒ කියන්නේ වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ටත් අපේ දිස්ත්‍රික්කයේ අපිට අනුමත වෙලා නොතිබුණත් පොරොත්තු ලේඛනවල හිටපු ඒ අයටත් මේ 5000 දීමනාවක් ගෙවන්න සිද්ධ වුණා. ඒ පැහැදිලි කිරීමක් කරන්න සමා වෙලා බාධා කරන්න ආබාධිත සහ වැඩිහිටි පොරොත්තු ලේඛනයේ හිටියා කියලා කියන්නේ මොකක්ද? එතන උන්ට අවශ්‍ය වුණා තිබුණේ කොතරද ඒ කාරණාව කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි. ඒ කියන්නේ දැන් අපි වයස අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන්ට තමයි දීමනාව ගෙවන්නේ. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට අනුමත ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ඒකෙන් ඉවත් වෙන අයට තමයි පොරොත්තු ලේඛනයෙන් නැවත වතාවක් තව කෙනෙක් ඒකට ඇතුළත් කරන්නේ. ඉතින් ඒ වගේ පොරොත්තුගත නාම ලේඛන ප්‍රමාණයක් හැම ප්‍රාදේශීය ලේකම්වරයෙකුවම තිබුණා. ඒ පොරොත්තුගත වැඩිහිටියන්ටත් ආබාධිත දීමනාවටත් එහෙම පොරොත්තු ලේඛනයේ ඉන්න අය හිටියා. ඒ සියල්ල නොසලකා දුන්නා. ඒ අයටත් මේ 5000 දීමනාව ඒ වගේම වකුගඩු රෝගීන්ටත් රුපියල් 5000 දීමනාවක් ගෙවන්න සිද්ධ වුණා. මේ සියලු කාරණා ටික අප්‍රේල් මාසේ 10 වෙනි ඉස්සෙල්ලා අපි ගෙවීම් කටයුතු කරා. ඒ අතර විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප ගෙවන මේ කාර්යයන් සියල්ලම තිබුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒ වෙනකොට මුළු ලංකාවෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි හැමතැනම මේ දීමනාවන් ටික ගෙවීම් කටයුතු කරා. ඒත් එක්කම ඊළඟට හඳුනා ගන්න වුණා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉන්න සමාජිකයින් ඒ ප්‍රතිලාභීන්ටත් රුපියල් 5000ක පවුල්කට ලබා දෙන දීමනාවක් විදිහට රුපියල් 5000ක දීමනාවක් ගෙවීම සිදු කරා. ඒ සිදු කරලා
ඊළඟට තමයි අපිට හඳුනා ගන්න සිද්ධ වුණේ මේ සියලුම අංශයන් එක්ක කිසිම ප්‍රතිලාභයක් නොලැබෙන හැබැයි මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අසරණ භාවයට පත් වෙලා ඉන්න පවුල් හඳුනගෙන රුපියල් 5000ක දීමනාවක් ගෙවන්න කියලා. එතකොට ඒකේ අපිට නිර්ණායක හඳුන්වලා දීලා තිබ්බා. ඒ නිර්ණායකත් එක්ක අපි ලේඛන සකස් කරා අභ්‍යයචනා බාරගත්තා. නැවත වතාවක් සංශෝධනය වෙලා ඊළඟ චක්‍රලේඛෙන් ඊටත් වඩා එහා ගිහිල්ලා තෝරා ගැනීම කරන්න සිද්ධ වුණා. මට කියන්න බුලාසිංහල පාදිසි ලේකම්තුමා මොනවද නිර්ණායක පළවෙනි වටේදී අර අපේ ගම්පහ පාදිසි ලේකම්තුමා ඉතාම දීර්ඝ වශයෙන් පැහැදිලි කරානේ මේ පියවරින් පියවර ආපු හැටි. හරි. ඒ කියන කාණ්ඩ වලින් එහාට මේ රුපියල් 5000 බෙදන්න කාටද හිමි? කොහොමද මුල් අවස්ථාවේ ලැබුණේ සහ ඒක පියවර අපිට පැහැදිලි කිරීමක් කරන්න. විශේෂයෙන් අපි ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමා මතක් කරා කොහොමද මේ 5000 කියන එක 5000 දීමනා ගෙවීම ආරම්භ කරේ කියලා. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 3 වෙනිදා වෙනකොට අපිට ග්‍රාමීය කමිටු තුලා අර එතුමිය කිව්වා වගේ වැඩිහිටි පොරොත්තු, ආබාධ පොරොත්තු, වගවඩු පොරොත්තු සහ සමුද්දි පොරොත්තු යන දීමනාලාභීන් රුපියල් 5000 ගෙවීම අභියෝගය තිබ්බා. විශේෂයෙන් මම හිතන්නේ මතක් කරන්න ඕනේ අර අපි මේ වෙලාවේ ඉන්නේ සාමාන්‍ය ක්‍රමයට ටිකක් පරිබාහිර වෙලාද. ඒතර විශේෂයෙන්ම මම නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ මේ මොහොත වෙනකම් මගේ අපේ දිස්ත්‍රික්කයේ ජනතාව දවස් 35ක් විතර අපි ඉන්නේ එක ගෙදරකට අපේ දිස්ත්‍රික්කය තාම ඕපන් කරලා නැහැ, විවෘත කරලා නැහැ. ඉතින් එවන් අභියෝගයක් තියෙන වෙලාවක තමයි මේ 5000 දීමනාව අපිට ගෙවීම අභියෝගය රාජ්‍ය සේවයට බාර දුන්නේ. ඉතින් ඒක බාර දීපු දවසේ ඉඳලා මේ දක්වා ගෙවීම් කටයුතු අපි සාර්ථක කරගෙන විශේෂයෙන්ම 5000 ජීවනෝපාය දීමනාව රජය බලාපොරොත්තු වෙන අධියර කිහිපයකින් ගෙවන්නේ. ඒක මුලින් ඉඳලාම රජය කිව්වා මේක එක්වරක් ගෙවන දීමනාවක් මේ මාසිකව. ඒතකොට මේක මුලින්ම අත්‍යවශ්‍ය කණ්ඩායමට දෙනවා. ඒ අනුව තමයි වැඩිහිටි ආබාධ සහ අපි ගාව තියෙන අර පොරොත්තු ලේඛන මත පදනම් වෙච්ච සුසුකම් ලාභී මුල්ම කණ්ඩායම ලබා දුන්නේ. ඊට පස්සේ අපිට තිබ්බ අභියෝගය තමයි මේ ජීවනෝපාය අහිමි කණ්ඩායමට ආධාර ලබා දීම. මෙතනදී මුල්ම අවස්ථාවේ අපිට තිබ්බේ තමන්ගේ රජය හඳුන්වා දීප නිර්ණායක කිහිපයක්. එතනදී එකක් තමයි ඉදිකිරීම ශේෂ්ත්‍රයේ නිරත වන ගඩොල් වැලි මේ කර්මාන්තයත් එක්ක නිරත වන අයට රුපියල් 5000 දීමනාව තමන්ගේ මේ කොරෝනා වෛරසයේ හින්දා නැත්නම් COVID-19 හින්දා අහිමි වුණා නම් ඒගොල්ලන්ට මේ රුපියල් 5000 දීමනාව දෙන්න කියන එක අපිට උපදෙස් දීලා තිබ්බා. ඒ වගේම තමයි අපේ ගම්වල ඉන්නවා ග්‍රාමීය සහ නාගරික ග්‍රාමීය මට්ටමේ සේවා සපයන කණ්ඩායම්. උදාහරණයක් හැටියට රූපලාවන්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම බාබර් අපි කොණ්ඩේ කපන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් සේවා සපයන කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන් ත්‍රිවිල් රතරිය ත්‍රිවිල් සේවා සපයන කට්ටිය, ඒ වගේම බයිසිකල් හදන කට්ටිය මේ වගේ ග්‍රාමීය සේවා සපයන කණ්ඩායමක් වෙනවා. ඒ කණ්ඩායමට පළවෙනි වටේ අපිට මේ රුපියල් 5000 ගෙවීම කරන්න කියන එක උපදෙස් දුන්නා. ඒ වගේම තමයි ග්‍රාමීයව ඉන්නවා අලුවි කරන කට්ටිය. විශේෂයෙන්ම මාළු වෙනදාම අපි දන්නවා අපි එදිනෙදා දෛනික පරිභෝජනය කරන මාළු, එළවලු මේ වගේ දේවල් ගන්න අපි ග්‍රාමීය කණ්ඩායමක් ඉන්නවා. ස්වයං රැකියාව කියන්නේ තනි පුද්ගල වශයෙන් මේ වගේ ආර්ථිකයට උර දෙන කණ්ඩායම. මේ කණ්ඩායමට පළවෙනි අවස්ථාවේදී හැකියාව තිබුණා රුපියල් 5000 දීමනාව ගෙවන්න. ඒ වගේම තමයි තවත් ශ්‍රේෂ්ඨ කිහිපයක් තිබ්බා. එතෙන්දී ඒ ශ්‍රේෂ්ඨ ඉදිකිරීම මම මතක් කරා. ඒ වගේම ජීවනෝපාය ගැන මතක් කරා. ඒ වගේම මේ ආදී ශේෂ කිහිපයකට අපිට රුපියල් 5000 දීම පළවෙනි අධීරය ගෙවන්න තිබ්බා. එතෙන්දී ඒ අධීරින් අපි ග්‍රාමීය මට්ටමේ විශේෂයෙන්ම ග්‍රාමීය කමිටුව රැස් වෙලා ඒ ග්‍රාමීය කමිටුව ඉන්නවා පළාත් පාලන නියෝජිත. ඒ කියන්නේ වෝඩ් මෙම්බර් කියලා අපි කියන්නේ පළාත් පාලන ආයතන නියෝජනය කරන ඒ කොට්ටාසින ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා මේ කමිටුවේ සමාජික. ඒ වගේම ග්‍රාම නිලධාරී, වසමේ සංවර්ධන නිලධාරී, ඒ වගේම කෘෂිකාර්ය පරීක්ෂණ නිලධාරී සහ සමුද්ද සංවර්ධන නිලධාරී කියන මේ කණ්ඩායම එකතු වෙලා තමයි අපේ කොට්ටාසේ මේ නිර්ණායක වලට අදාළ පුද්ගලයෝ කවුද කියන එක තේරුවේ. ඒතකොට ඒ තේරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවට පස්සේ අපි නැවතත් ඒ ගම් මට්ටමට මේ මුදල් අවශ්‍ය ඒ කමිටුව තීරණය කරපු කණ්ඩායමට අවශ්‍ය ප්‍රතිපාදන ග්‍රාම නිලධාරීන් හරහා එහෙම නැත්නම් සමුද්ද සංවර්ධන නිලධාරීන් අපේ ග්‍රාමීය රාජ්‍ය සේවය හරහා ගෙයින් ගෙට හෝ යම් මේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතා කරලා ලබා දුන්නා. ඒ අතරතුර තමයි අර රජයේ කියන දෙවනි අධීර පටන් ගත්තේ. ඒතර දෙවනි අධීරේදී රජයේ අවස්ථාව කරගත්තේ මේ පළවෙනි අධීරෙන් මගහැරුණු යම් කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායම් වලට කොහොමද මේ 5000 දීමනාව ගෙවන්න කියන එක තමයි අපිට උපදෙස් දුන්නේ. එතනදී ශ්‍රේෂ්ඨ කිහිපයක් එතනදී හඳුන්වලා දීපා. විශේෂයෙන්ම අපි පළවෙනි අවස්ථාවේ සැලකුවේ එක ගෘහයක්. එහෙම නැත්නම් පවුලකට තමයි 5000 ආධාරය දුන්නේ. නමුත් දෙවනි අධීරය ගෙවනකොට අනුපවුල් සඳහා මේ රුපියල් 5000 දීමනාව ගෙවන්න පුළුවන් කියන එක අපිට උපදෙස් දුන්නා. විශේෂයෙන්ම එක ගෙදර ඉන්නවා නම් පවුල් දෙකක් අපි පළවෙනි අවස්ථාවේ ඒ ගෙදරට දුන්නේ එක 5000 දීමනාවයි. නමුත් දෙවනි අවස්ථාවේදී අපිට උපදෙස් ලැබුණා අභියාචනා බාරගෙන තවත් 5000ක් ඒ පවුලට දෙන්න කියන. ඒ වගේම තමයි සමහර කණ්ඩායම් ඉන්නවා ග්‍රාමීය විශේෂයෙන් ඇඟලුම් ශ්‍රේෂ්ඨ විශේෂයෙන් මේ දවස්වල වැඩිපුර දෙනා සාකච්ඡා කරන ඇඟලුම් ශ්‍රේෂ්ඨ සහ පෞද්ගලික අංශය රැකියා කරන අයට පළවෙනි අවස්ථාවේ අපිට උපදෙස් දීලා තිබ්බේ රුපියල් 5000 දීමනාව ගෙවන්න බෑ කියන එක. එතකොට
දෙවැනි අවස්ථාවේ අපිට උපදෙස් දුන්නා මේ කණ්ඩායම් වලත් ඉන්නවා නම් අප්‍රේල් මාසේ වැටුප ගෙවන්න නැති කණ්ඩායම් විශේෂයෙන් ඇඟලුම් ශේෂ්ත්‍රය හෝ වේවා පෞද්ගලික අංශය හෝ මේ තියෙන මේ කොරෝනා වදර හින්දා ඒ ෆැක්ටරිස් වැහිලා පඩි ගෙවා ගන්න බැරි කමක් තියෙනවා නම් අප්‍රේල් මාසේ වැටුප ඒ කණ්ඩායම් වලට ගෙවන්නේ නැත්නම් ඒ කණ්ඩායම් වලට ඒ ආයතන වලින් හඳුනාගෙන රුපියල් 5000 අභියාචන සලකා බලලා ගෙවන්න කියන උපදෙස් දුන්නා. ඒ වගේම තමයි වතු ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම නුවරඑළ දිස්ත්‍රික් ලේකම්තුමා නියෝජනය කරන වතු ශේෂ්ත්‍රයේ ඉන්න අනියම් දෛනික තාවකාලික කියලා සේවක පිරිසක්. ඒතකොට මේ ස්ථිර සේවකයින් හැර අනික් ඒ සේවකයින්ටත් රුපියල් 5000 දීමනාව ගෙවන්න කියන එක උපදෙස් දීලා තිබ්බා. මම හිතන්නේ අපිට අමතරව මාධ්‍ය නියෝජනය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් එවැනි විශේෂයෙන්ම ඒ කණ්ඩායම් හිටියේ අපිට පළවෙනි අදිරියේ තමයි ප්‍රාදේශීය අපි පෞද්ගල දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච මාධ්‍යවේදීන් ඉන්නවනම් ඒ කණ්ඩායමට ඒ කණ්ඩායම ජීවනෝපාය මේ වෙලාවේ අහිමි වෙලා තියෙනවා නම් ඒ කණ්ඩායමට ගෙවන්න කියන උපදෙස් දුන්නා. ඒ වගේම තමයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ලියාපදිංචි ඉන්න කුඩා තේවතු හිමියන් ඉන්නවනම් ඒගොල්ලන්ට මේ අවස්ථාවේදී යම් ජීවනෝපාය හිමි වෙලා තිබ්බනම් ඒ කණ්ඩායමත් පළවෙනි අදිරියට යටතේ අපේ ලේඛන වලට අතුලත් කළා. ගම්පහ පරිශීලකතුමිය ඔබතුමීගේ සතු ලයිස්තුවකුත් තියෙන බව මට පේන හින්දා. ඊට අමතරව ඇත්තටම දැන් මේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා වගේම ඉදිකිරීම් ශාස්ත්‍රය, කර්මාන්ත ශාස්ත්‍රය, ප්‍රාදේශීය ග්‍රාමීය සේවා සපයන්නන්, ඒ වගේම පෙර පාසල් ගුරුවරු, දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්, ඒ වගේම පුද්ගලික බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්පේශ කර්මාන්ත නියැලන අය, ඒ වගේම විශේෂයෙන්ම උසාවි නඩත්තු ලබන අය. ඒ කියන්නේ උසාවියක නඩත්තු නඩුවක් තියෙන නඩත්තු හිමිකමක් ලබලා තියෙන නමුත් දැන් මේ අවස්ථාවේ ඒක අහිමි වෙච්ච අය ඒ අයත් මේ කොට්ටාශයට පළවෙනි වටේට හඳුනා ගන්න කියලා අපිට උපදෙස් ලබා දුන්නා. සබතුමා මම මේ ප්‍රශ්නේ පොදුවේ අහන්න. ඒතකොට කාටද අයිති වෙන්නේ නැත්තේ වගේ ප්‍රශ්නයක් අහන එක මට ටිකක් ලේසි වගේ හැකියමුකුත් මට තියෙනවා. ඔව් රකිත දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති අපි මේ ක්‍රියාදාමයේ තියෙන සංකීර්ණ බව. මම හිතන්නේ අපිට මේ වෙනකොට චක්‍රලේඛන මේ සම්බන්ධයෙන් 18කට ආසන්න චක්‍රලේඛන ප්‍රමාණයක් අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්තුමා, ජනාධිපති ලේකම්තුමා, ග්‍රාමාත්‍ය ලේකම්තුමා, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්තුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා, අපේ සමෘද්ධි අමාත්‍යාංශ ලේකම්තුමිය ආදී වශයෙන් ඒ රජයට රජය නියෝජනය කරන රජයට මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි, දුක් ගැනීමලි, දුක් ගැහැට වලට සාමදානව ඇහුම්කන් දීලා අතිගරු ජනාධිපතිතුමත් අමාත්‍ය මණ්ඩලයක් තීන්දුව කරලා තිබ්බා මේ රටේ මේ වල අවස්ථාවේදී ජනතාවට පීඩාවටපත් වෙලා ඉන්නේ මොන කණ්ඩායම්ද ඒ අවස්ථාවට උචිත වන ආකාරයට අවශ්‍ය සහන ලබා දිය යුතුයි කියන ප්‍රතිපත්තිය විටින් විට ගත්ත නිසා ලැබෙන පැමිණිලි සහ දුක්ගැනිවිලි වලට රජය ඇහුම්කන් දුන්න නිසා තමයි අර මම කිව්ව චක්‍රලේඛන වලින් අපිට උපදෙස් ලැබුණේ. එතකොට රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිට ක්‍රියා කරන්න වෙනකොට ඉතාමත්ම අමාරු කාර්යයක් තමයි මේ වේදම් කරන්නේ රටේ මහජනතාවගේ සල්ලි. රජය විසින් ප්‍රතිපත්තියම තීන්දුව ගත්තට පස්සේ අපි වේදම් කිරීමේ ක්‍රමය අපේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, අනිකුත් අනපනක් නියමාකාර විදියට පිළිපදින්න ඕන. අපි එතෙන්ට එමු. මොකද එතන තමයි ඊළඟට සමහරව අපිට කියන නගන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේ මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදය ඇතුලේ මතුවන කාරණා පිළිබඳ ලයිස්තුවේ තව ඉතුරු පිරිසක් ඉන්නවද ප්‍රාදේශීය මේ ලයිස්තුවේ ඉතුරු පිරිසට අමතරව තමයි අපිට ඊළඟ චක්‍රලේඛයේ විදේශගත අය සහ අනුපවුල් හඳුන්වා දීමක් සිදු කරේ. මොකද පළවෙනි වටේදී අපි විදේශගත වූවන් සඳහා මෙම දීමනාවට සුදුසුකම් ලබන පිරිසක් විදියට සැලකුවේ නැහැ. නමුත් අපි සමෘද්ධි සහනාධාරය පවා හිමි කරන්නේ කෙනෙක් විදේශගත වෙලා මාස 6ක් ගියාට පස්සේ. මේ ඒ වෙලාවේදී අපි සැලකලා බැලුවා විදේශගත වෙලා මාස 2ක් 3ක් වගේ කාලයක් නම් වැටුපක් ලැබලා ලංකාවේ ඉන්න අයට එවන්න කාලයක් නැති නිසා අසරණ භාවයට පත් වෙලා තියෙනවා නම් අපි ඒ අයව පළවෙනි කණ්ඩායමට ඇතුළත් කරගත්තා. හැබැයි මේ දෙවෙනි චක්‍රලේඛයේ කියලා තියෙනවා එහෙම අයට ඉල්ලීමක් කරන්න පුළුවන්, තමන්ම ලිඛිත ඉල්ලීමක් කරන්නට පුළුවන්. ඒ අයට මේ මුදල් ලැබුණේ නැහැ සහ ඒ අය මේ වෙනකන් ඉතුරු කරගත්ත මුදලක් නොමැතිනම් ඒ වගේ අපහසුතාවයට පත් වෙලා තියෙන අයට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ අනුව ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම්ට මේක අනුමත කරලා ගෙවීමක් කරන්න පුළුවන් කියන අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි අද සංවාදයේ වැඩසටහනේදී රජය ජනතාවට ලබා දෙන සහන වැඩපිළිවෙලයි අපි සංවාදයට භාජනය කරමින් සිටින. අපි පළවෙනි වටේදී විශාල කාරණාවක් පිළිබඳව සාකච්ඡා කළා. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු යලි සජීව ලෙස ඔබ මුණ ගැසෙනවා.
සජීව ලෙස සංවාදයේ සමගින් සම්බන්ධ වන්නේ. අපි අද රජය ජනතාවට ලබා දෙන සහන වැඩපිළිවෙල ඒ ඔස්සේ දිවෙන කාරණා තමයි මේ හෝරා දෙක කාලය වෙන් කරවාගෙන සංවාදයට පාචනය කරන්නේ. පළවෙනි අඩහෝරා කාලයේ අවසන් අපි මේ සංවාදයේදී කාරණා ගණනාවක් පළවෙනි වටේදී සාකච්ඡා කළා. මම කැමති ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් සෝමරත්න විධානපති මහත්මයා දැන් මේ ඊටාම දීර්ඝ වශයෙන් සහ බොහොම පැහැදිලි කිරීමක් අපිට ලැබුණා මේ වැඩපිළිවෙල සිද්ධ වෙන ආකාරය ගැන. තවදුරටත් මේ අත්‍යවශ්‍ය සේවා හා සම්බන්ධව කොහොමද මේ කටයුතු ක්‍රියාත්මක වුණේ? මේ කියවුණු ඍජු සහන මුදල් මේ සහනයට අමතරව රජයේ විදිහට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ඔබතුමන්ලාගේ උරුම අතර පැවරෙච්ච අනෙක් වගකීම් මොනවද? ඔව් රකිත අපි මුලදීත් සඳහන් කරා අපිට අපේ රට ව්‍යසනයන් රාශියකට මුහුණ දුන රටක්. විශේෂයෙන්ම අපේ නුවරඑළිය දිසාපතිතුමාක අපිට සුනාමි තමයි ඊ타ත්ම බරපතලම ව්‍යසනේ. ඊට පස්සේ අවුරුද්දේ පතා අපිට ගාල්ල දිස්ත්‍රික්කයකටත් අනිත් දිස්ත්‍රික්ක කීපයකටත් ගම් වතුර වුදුර. ඊට පස්සේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ කුණු කන්ද කඩාවැටීම නායම්. ඒ වගේ හැම දෙයකටම අපිට එක කොටසයි තිබ්බේ ඒකේ විපතපත් වූ ජනතාව අපි දකිනවා. සහ ඒකට උදව් කිරීම සඳහා විශාල පිරිසක් අපිට ඒකාබද්ධ වෙනවා. එතෙන්ට යොමු වෙන්න දුවල ගිහිල්ලා වැඩ කරන්න බයක් වෙන්න දෙයක් නැහැ. නමුත් මේ ව්‍යසනේ ඊට වඩා ખાસපසින් වෙනස් එකක්. අපිට නොපෙනෙන අදුස්මාන මේ අපේ වෛරක්කාරයෙක් නැත්නම් අපිව විනාශ කරන්න එන යක්ෂයෙක් අපි මේ මෙතන තින්න පුළුවන් වෙනත් පරිසරයේ ඉන්න පුළුවන්. මේ රාජ්‍ය සේවය මුහුණ දුන්නේ ඒ වගේ අභියෝගයකට. අපි සියලු දෙනාම මේ අභියෝගයට බය වෙලා ගෙවල් වල දොර වහගත්තා නම් හැමෝම අද රටට වෙන තත්ත්වය මොකක්ද? අන්න ඒකයි කිව්වේ මම රාජ්‍ය සේවය ඉතාමත්ම ඉස්මතු වෙනම අවස්ථාවක් කියලා. සෞඛ්‍ය සේවය ඉතාමත්ම කාර්යක්ෂමව බය නැතුව ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත පරදුට දරු මල්ලන් ගෙවල් වලට විශේෂඥ වෛද්‍යවරයාගේ සිට කාම්කරුවා දක්වා ඔවුන්ගේ කාර්යක්ෂම සේවය උන් ඉෂ්ට කරා. ආරක්ෂක අංශ ඔවුන් මේ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන්ගොඩක බුද්ධ සේවය ප්‍රයත්න කරමින් ඔවුන් වේශනයටපත් වුණා. මේ ගෙවල් වලට කොට කරපු ජනතාව දැන් ගෙවල් වල ඉන්නවා. 19 වෙනිදා ඇඳිරි නීති ප්‍රකාශ කරත් පස්සේ උදේට පාන් රාත්තල ගන්න වැඩට යන්න වෙනත් සැලසුම් කරපු කාර්යයන් සියල්ලම නිමේෂකින් අවශ්‍ය වෙලා ගියා. එතකොට රජයේට යුතුයකම තමයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා ඒ ගෙට නැත්තම් ගමට කොටු කරපු ලද සීමා කරන ලද ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම. ඒක තමයි රජයේ වගකීම. ඒ රජයේ වගකීම ඉෂ්ට කිරීම සඳහා තමයි රාජ්‍ය යාන්ත්‍රණය දැන් කියතුනේ. මම ඒකයි කිව්වේ ව්‍යසනීය වෙන්න ඕන රාජ්‍ය යාන්ත්‍රණය උඩට පේන. ජනතාවට පේන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තියෙනවා කියලා ඒ ව්‍යසනකාරී අවස්ථාව. අන්න අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා ගාමීය මට්ටමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මේ යාන්ත්‍රයෙන්ම ඉතාමත්ම දන්වැලක්සේ මේක ඉතාමත් ශක්තිමත්ව අත්වල බැඳගත්තා මේ ව්‍යසනය සඳහා ජනතාව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙල ආරම්භ කරන්න. රජය උපදෙස් දුන්නා අපිට මොනවද කරන්න ඕන. පළවෙනි දවසේම මේක වෙනදා රකිත ඇඳිරි නීත දැම්මන් දවස් 2යි 3යි එළියට ගියා බඩු ටික ගත්තා ආපහු ආවා ආපහු ඇඳිරි නීත පැය දෙකකින් තුනකින් නැත්තම් පැය 5කින් ඉවත් කරනවා. දැන් ඇඳිරි නීත ඉවත් කරත් අපි කොහොමද එළියට යන්නේ? අපිට බයයි. අපිත් එක්ක මේ මාරේ අපි ගෙදර ගෙන යති කියලා. මොකද බහඬ ගත්ත ගෙදරට ගන්න ගිය පුජ්‍යලයෝ නිවසට යන්නේ බහඬත් එක්ක තවත් වෛරසයක් ගෙදරට තමන්ගේ ආදරණියන් විනාශ කරන වෛරසෙකුත් එක්ක තමයි ගෙදරට යන්නේ. එතකොට සමාජය තුළ බියක් තිබ්බා. සැකයක් තිබ්බා. නමුත් මේ සැකය බිය සියල්ලම දුරු කරලා රජ්‍ය විසින් කටයුතු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරියන්ගේ වගකීම. ඒ වගකීම ඉෂ්ට කරන්න රජය අපිට උපදෙස් දුන්නේ ඒ නිවසේ වෙලා ඉන්න ජනතාවට මූලික අවශ්‍යතාවය ගැන. අපි මුලින්දීම කරේ අපි මුල් අවස්ථාවේදීම 19 මේක ප්‍රකාශයටපත් කරාට පස්සේ 20 21 වෙනකොට අපි ජනතාවගේ ගේ ඉදිරි පිටට උගේ ගේට්ටු ගාවට අවශ්‍ය මූලික ආහාර අවශ්‍යතා ටික සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරු ගාමීය මට්ටමේ ඉන්න අනිකුත් සංවිධානයේ කරාසී කරන ජංගම සේවල් අපි ඇති කරනවා. ඒ තුල තමන්ට අවශ්‍ය බේකරි නිෂ්පාදන ටික
වීලි සලාක ටික, එළවලු ටික, මාළු ටික ලබා ගැනීම සඳහා දින 5ක වගේ ඇතුළතේ සමස්ත රටේම අපි යාන්ත්‍රණය මේ රාජ්‍ය නිලධාරීන් විසින් ඇති කරා. ඉතාමත්ම කාර්යක්ෂව ඔබ විශ්වාස කරන තවමත් කොළඹ දශරාහි පළාතටත් දින 35ක ඇඳරි නීතියක් පවත්වාගෙන තිබිද්දී උනත් යම්කිසි තත්වයක මේ රටේ ජනතාව ඉවසාගෙන ඉන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය තුලින් කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා වන වැඩපිළිවෙල නිසයි කියන එකයි මම විශ්වාස කරන්නේ. කොහොමද ඔබතුමන්ලා එහා සම්බන්ධ දැන් මම ගහුවොත් එක්තරා ප්‍රදේශයක දැන් දිස්ත්‍රික් එක මෙහෙම ගත්තාම ග්‍රාම සභා වසමක මේ ගෙදර දක්වා මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලකා වෙනවා කියන හරි අභියෝගයක් නේ. නෑ අපි මේකයි අපි මම උදාහරණයක් වශයෙන් මම ගාල්ල දිස්ත්‍රික්කය යනවා අනිත් දිස්ත්‍රික් වලත් ඒ හා සමානමයි කරේ. අපි මේක ඇති වුණා ගමන්ම අපි දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් අපි හදාගත්තා. අදාළ දේශපාලන නායකත්වයක් අපි තියාගත්තා. අපේ ආණ්ඩුකාරතුමත් ප්‍රධාන ලේකම්තුමත් අපි ඉහළ පැත්තේ නිලධාරියෙක් කොහොමද මේක කරන්නේ? අපි පොඩි කමිටුවක් හැදුවා. ඒ කමිටුවේ කාර්යභාරය අපි විග්‍රහ කරගත්තා. වගකීම් අපි ඊට පස්සේ අපි ප්‍රාදේශීය මට්ටමට කමිටුවක් හැදුවා. ප්‍රාදේශීය ලේකම්තුමියා එතෙමගේ කටතේ ඉන්න කණ්ඩායම කරලා. ඊට පස්සේ ගාමී මට්ටමේ ගාම නිලධාරී මහත්මයා, සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මයා, කේවර ආර්ථික සංගතේ ඒගොල්ලන් කමිටුවක් කළා. ඒ කමිටුවේ කාර්යභාරය වේදුවා. අපි ඊට පස්සේ ගමේ ඉන්න මේ ප්‍රාදේශීය මට්ටමේ ඉන්න තොග වෙළඳන්ටන්ට අපි කතා කරලා කිව්වා ඔබගේ තියෙන තොග වෙළඳ බලපත්‍රයෙන් අපි බලය පාවිච්චි කළා. අපි කිව්වා අපි අවසර පත්‍ර දෙනවා. පොලිසියත් එක්ක අපි කතා කළා යන්න ඔබ මේ මාර්ගයන්. අපි උදාහරණයක් වශයෙන් හිතමු එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක් ග්‍රාමීය වසමක ඉන්නවා අපේ රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙක්. ඒ 4 දෙනාට අපි පැවරුවා ඒ ප්‍රාදේශීය ලේකම් කොට මේ ගමේ ඉන්නව නම් පවුල් 200ක් අපි එක්කෙනාට 50 ගානේ ඔහුගේ ගෙදරට ආසන්න පවුල් 50 බෙදලා දුන්නා. ඒ 50 වගකීම් ඉෂ්ට කිරීමේ කාර්යභාර ඒ රාජ්‍ය නිලධාරියා විසින් බාර ගන්නු ලැබුවා. ඒ වගේම ඒ පාරට යන බෙහෙත් ටික ගේන්නේ කවුද? මේ වියලි සලාක බෙදහැරීමේ වගකීම කාටද තියෙන්නේ? එළවලු ටික බෙදහැරීමේ කාටද වගකීම තියෙන්නේ? ඒ වගේම අනිකුත් බේකරි නිෂ්පාදන ටික කාටද? අපි හැමෝටම ඒ වගකීම් පැවරුවා. ඒ වගේම තමයි ඔබ දන්නවා පොදු පහසුකම් ටික අවශ්‍යයි. ජලය අවශ්‍යයි. නිතර වැඩියෙන් පාවිච්චි වෙනවා. විදුලිය අවශ්‍යයි. ඊළඟට මහා මාර්ග පිරිසුදු කිරීම සහ අනිකුත් සනීපාරක්ෂක සේවාව අවශ්‍යයි. ඒවා නැත්තම් කුණු කැලි කැසල ඉවත් නොකරොත් එහෙම ජනතාව ගෙවල් වල තියාගන්න බැරි වෙනවා. මේ සියලුම පද්ධතිය අපි ඒකබද්ධ කරා. මිනිසුන්ට දැනුනේ නැත්තේ ඒකයි. ඒ පද්ධතිය නියමාකාරව විදියට ක්‍රියාත්මක කිරීම සඳහා අපි දවස් 3ක් 4ක් ඇතුළතකට අපි නියම සැලැස්ම ක්‍රියාත්මක කරා. ඒ සැලැස්ම තුලින් තමයි අපිට මේ වගේ ජයග්‍රහණයක් මිනිස් දවනිචතාවකේ තියෙන. මම කියන්නේ සාමාන්‍ය ජීවිතයේ තියෙන 100%ක්ම සම්පූර්ණයි. හැබැයි 100%ක් නැතුණත් 90%ක 95%ක යම්කිසි මේ තියෙන වූ වෙනින් රටවල් වල අපි දකින ඔබ දකින දරකිත සංවර්ධිතයයි සඳහන් රටවල් වල තියෙන අපහසුතාවයන් බලනකොට අපි තාමත්ම සුබදායි විදියට මේ දින මාස එකමාර ඇතුලේ ගත කරයි කිව්වොත් මම හිතන්නේ නිවැරදි ඒ නිවැරදි නායකත්වය සංවිධාන රටාව සහ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම කිව්වොත් මම හිතන්නේ නිවැරදි. නුවරට දිස්ත්‍රික් ලේකම්තුමනි මම ඔබතුමාට තමයි හිතන්නේ. ඒක දැන් සමහර ප්‍රශ්න දිස්ත්‍රික්කයටත් බලපානවනේ. දැන් වතු වලට කොහොමද මේ දේ වෙන්නේ? ඒ වගේ බලපාන කොහොමද? ඔව් ඇත්තටම දැන් අපිට අපි සෝම කිව්වා වගේ අපි අර අපේ නිලධාරීන්ට වගකීම් පැවරුවා කොට්ටාසේ 3ට කඩලා. දැන් අපිට අර කිව්වා වගේ තොග වෙළඳු සියලු දෙනාම අපි කැඳවලා ඔවුන්ට කිව්වා අපේ මේ ගම් වලට බඩු ගෙනියන්න කියලා. ඒ බඩු ගෙනියලා බෙදා හරින එකේ වගකීම අපි අර ග්‍රාමීය මට්ටමේ ඉඳපු නිලධාරීන්ට පැවරුවා. හැබැයි අපිට ප්‍රශ්නයක් ආවා ටික කලක් යද්දී තොග සැපයීමේ ප්‍රශ්නයක් ආවා. තොග වෙළඳුන්ට තොග ලැබෙන්නේ නැහැ. අපි ඒකට පිළියමක් විදියට බොහොම ඉක්මනින් අපිට රුපියල් මිලියන 10ක් මුදල් අමාත්‍යාංශයෙන් ලබා දීලා තිබුණා. අපි මේ රුපියල් මිලියන 10 ප්‍රාදේශීය ලේකම්වරුන්ට බෙදලා අපි පොඩි සංචිතයක් තියාගත්ත සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම. ඒ වගේම සමෘද්ධි බැංකුවල තියෙනවා මෙවැනි අවස්ථාවලදී යොදව ගන්න පුළුවන් මුදල්. ඒවා අපි අත්තිකාරම් විදිහට අරගෙන සෑම සමෘද්ධි බැංකුවකම තියාගත්ත අත්‍යවශ්‍ය ආහාර සංචිතයක්. මම පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් හාල් ලොරි 20ක් පමණ ගෙනාවා මේ සමෘද්ධි බැංකුවල තියෙන සංචිතයට. ඒ වගේම අපි අම්පාරෙන් හාල් විශාල වශයෙන් ගෙනාවා. හිඟුරාන සීනි කර්මාන්ත ආයතනයෙන් සීනි ගෙනාවා කිලෝ 60000ක් පමණ. ඒ වගේම කුරුණෑගලින් පොල් ගෙනාවා, බිත්තර ගෙනාවා. එවැනි සියලුම අවශ්‍යතා අපි තොග වෙළඳ මත යැපෙන්නේ නැතුව
තොග වෙළඳන්ට අපහසු වෙන විදිය දැනගත්තු ගමන්ම අපි මේ වගේ සංචිත තියාගෙන අපේ නිලධාරීන් ලොරි වල නැගලා ගිහිල්ලා මේවා ගම් වලට ගෙනියලා ගත්තා. ඊට පස්සේ දැන් අපිට තව ප්‍රශ්නයක් ආවා. ඒ අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ටිකක් අපහසු දැන් තියෙන ආහන පහසුකම් නැහැ. හංගුරන්කෙත වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපි පාවිච්චි කරා මේකට පන්සල්. අපි පන්සල් 20කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරගෙන ඒ පන්සල් 20 තොග ගබඩා විදිහට පාවිච්චි කරලා මිනිස්සු පන්සලට ඇවිල්ලා බඩු ගෙනියන තත්ත්වයක් හැදුවා. ඒ වගේම ඔබ අපේ දිස්ත්‍රික්කයේ ටිකක් සංකීර්ණ වතු තියෙනවා. දැන් අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 4,59,000ක් ඉන්නවා වතු ක්ෂේත්‍රයේ දෙමළ සහෝදර සහෝදරයන්. ඉතින් අපිට වත්තේ වැඩ කරන්නේ මේකෙන් 75000ක් පමණ. දැන් පහුගිය කාලේ වර්ෂාව තරම් තිබෙන නිසා අපේ වතු කම්කරුවන්ට ලොකු පඩියක් වැටුනේ නැහැ. සමහරට දින 10ක් 12ක් වගේ තමයි වැඩ ලැබුණේ. ඒ නිසා අඩු මුදල අඩු පඩියක් තමයි ලැබුණේ. ඉතින් මේ අයට අපි වතු කළමනාකරුවන් නැවත කැඳවලා ගරු තොණ්ඩමන් නැමැතිතුමා වතු යටතල් පහසුකම් අමාත්‍යතුමත් ඒ රැස්වීමට ආවා. අමාත්‍යාංශ ලේකම්තුමා සියලු දෙනාම ඇවිල්ලා අපි මේ කළමනාකරුවන්ට කිව්වා දැන් වත්තේ මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒ නිසා ණයට දෙන්න කියලා බඩු දින 10කට රුපියල් 3000ක බඩු ටිකක් ණයට දෙන්න කියලා. ඒ ණයට දෙන්න යන මුදලෙන් හරි අඩක් 50ක් වතු යටතල පහසුකම් අමාත්‍යාංශයෙන් ලබා දුන්නා. ඉතුරු 150 වතු සමාගම් වලින් යොදවුවා. ඒ අනුව අපි රුපියල් මිලියන 75ක් දුන්නා. වතු 139ක් තියෙනවා. ඒ කිව්ව විදිහට ඉතා ඉක්මනින් නොවුන් වතු කම්කරුවන් සඳහා රුපියල් 3000ක බඩු බල්ලක් මාස 3කින් අය කරගන්න දෙන්න වුණා. ඒකම අපේ විශේෂයෙන්ම මේ ක්ලිනික් නැත්නම් සායන වලට සම්බන්ධ වෙන ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න මාසිකව සායන වලට යන විශාල පිරිසක් හිටියා. දැන් රජෙන් හඳුන්ලා දුන්න තාක්ෂණය භාවිතා කරලා WhatsApp මගින් එම ඇනවුම කරාම ගෙදරට ගෙනත් දෙන්න. නමුත් අපේ දිස්ත්‍රික්කවල තාක්ෂණය තරම් පාවිච්චි වුණේ නැහැ මේ කටයුත්තේදී. එතනදී ඒකත් අපේ ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් මතයි වැටුනේ. ඒ නිසා අපේ සංවර්ධන නිලධාරීන් බොහෝම කැමැත්තෙන් මේක පිනක් විදියට සලකලා පුණ්‍ය කර්මයක් විදියට සලකලා තමන්ගේ වසමේ තමන්ගේ ගෙවල් ගානේ ගිහින් ඒ සායන වලට සම්බන්ධ වෙන අම්මලා තාත්තලාගේ ඒ දරුවන්ගේ පොත් ටික සේරම එකතු කරගෙන ඇවිල්ලා අපි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කරා ළඟම තියෙන රෝහලෙන් මේ සායනයෙන් සමහරට නුවර මහරෝහලට සායනයට යන බෙහෙත් ටිකත් අපි නුවරඑළිය මහරෝහලෙන් දික්කොය දිස්ත්‍රික් රෝහලෙන් වලපනෙන් ඔය වගේ දුන්නා. ඒ කියන්නේ දැන් අර විශේෂඥ වෛද්‍යවරු හොයාගෙන සායනයට නුවරට ගියාට බෙහෙත් ටික ගමේ ළඟ රෝහලෙන් හම්බුණා. ඉතින් අපි මේ පොත් ටික එකතු කරගෙන අපේ නිලධාරීන් ඇවිල්ලා පොලිමේ ඉන්නවා. අපිට පොඩි ප්‍රශ්න ටිකකුත් තිබුණා. සමහර වෙලාවට අපේ ගාම නිලධාරීන් Tamanටවත් බෙහෙත් ගන්න රෝහලකට නොයන පරීක්ෂාවක් කරගන්න රෝහලකට නොයන අපේ නිලධාරීන් වසමේ ඉන්න තමන්ගේ ඒ අම්මගේ තාත්තගේ පොත් ටික එකතු කරගෙන රෝහලට ගිහිල්ලා පොලිමේ ඉඳලා මේ බෙහෙත් ටික අරගෙන වෛද්‍ය උපදෙස් ටිකත් ඒ බෙහෙත් කවරේට දාලා දුන්නාම මේ ටික ආපහු ගිහිල්ලා ගෙවල් වලට විදුවා. මම අපේ ග්‍රාම නිලධාරි මහතුරුගෙන් ඇහුවා සමහර අයගෙන් මොකද දැන් ක්ලිනික් පොත් වැඩේ හරි හොඳට යනවා සර්. මේ අපි බොහොම කැමැත්තෙන් ආසාවෙන් අපි පිනක් විදිහට සලකලා මේ වැඩේ අපේ බයිසිකල් වලට අතෙන් පෙට්‍රල් ගහලා මේ වැඩේ කරනවා කියලා. ඒ අනුව බොහෝ දෙමව්පියෝ ඒ සායන වලට සම්බන්ධ වුණ අය මේ වැඩසටහන ගැන අදටත් ඉතා මේ පැසසුම් වලට ලක් කරනවා මේ නිලධාරීන් කර සේවය. ඉතින් අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහෙම ඇරියා. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය වෙන බේත් හේත් ටික ගෙදරටම ගිහින් දුන්නා. ඒක මේ නුවරඑළිය විතරක් නෙමෙයි අනිත් දිස්ත්‍රික්කවලත් විවිධ ක්‍රම වේද යොදාගෙන ජංගම රථ මගින් එයට අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සේවාවන් ටික කරා. 2774422 2774423 0112774422 සහ විස්තර අපේ දුරකථන මාර්ගවල විවෘතයි. තාම කාරුණිකව මම සිහිපත් කරන්න ඕනේ පොදුවේ බලපාන ප්‍රශ්න පිළිබඳව ඔබට පුළුවන් ගැටළු ඉදිරිපත් කරන්න. එහි තිබෙන නෛතික තත්ත්වයේ පිළිබඳ ප්‍රතිපාදන කොහොමද බෙදෙන්නේ? කාර්යපටිපාටියම් ගැටලුවක් තිබෙනවනේ. හා සම්බන්ධ පැහැදිලි කිරීම කළ හැකි. නොවේසේ නම් නිශ්චිත ස්ථානයක අහවල් තැන මේ ප්‍රශ්නය කියලා වගේ පෞද්ගලික ප්‍රශ්න වලට වඩා ඒ ක්‍රියාදාමය හා සම්බන්ධව ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වන ආකාරය යම් කිසි අසාධාරණයක් ක්‍රියාත්මක ඔබට හැඟෙනවා නම් ඒකට මොකද්ද කරන්න ඕනේ? මේ සියල්ලට අපි පිළිතුරු ලබා දෙන්න සූදානම් මේ විද්වත් මණ්ඩලය සමග. තාක්ෂණ භාවිතය ගැන කිව්ව නිසාම ගම්බහ ප්‍රාදේශීය ලේකම්තුමිය
ලක්ෂ්මී කුරුන්දක මහත්මිය දැන් අපේ නුවරඑළිය දිසාපතිතුමා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා පැහැදිලි කරානේ සමහර තැන්වල තාක්ෂණය හා සම්බන්ධ. හැබැයි දැන් ඔබතුමිය නියෝජනය කරන ප්‍රදේශවලදී අපේ ප්‍රාදේශීය ලේකම්තුමා නියෝජනය කරන ප්‍රදේශවලදී මම කැමතියි මුලින්ම කොහොමද ඔබතුමියලා මේ ගම් මට්ටමේ බිම් මට්ටමේ අලුත් තාක්ෂණය භාවිතා කළේ මේ කටයුත්තකින් දැනගන්න. මේකෙදි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම දිසාපතිතුමාලා එකග වෙයි. ලංකාවේ ජනගහනයෙන් වැඩිම ජනගහනයක් ජීවත් වෙන්නේ 24,000ක් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල. එතකොට පවුල් ගත්තාම 6,04,000කට ආසන්න පවුල් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කේ ග්‍රාම නිලධාරී වසම් 1177ක ජීවත් වෙනවා. එතකොට අවශ්‍යතා සම්පූර්ණ කරනකොට මම තාක්ෂණය ගැන කතා කරන්න. එතනම පළමුවෙන්ම අපේ දිසාපතිතුමාලා කිව්වා වගේ දිස්ත්‍රික් කමිටුව සාකච්ඡා කරලා අපිට අවස්ථාව දුන්නා ප්‍රාදේශීය කමිටුවක් පිහිටවගෙන එක එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සුදුසු පරිදි වැඩසටහන සකස් කරගන්න කියලා. එතකොට මම මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගැන කතා කරනකොට අපි ප්‍රාදේශීය කමිටුව එකතු වෙලා ඇත්තටම මේක අලුත් අත්දැකීමක් පළමුවෙන් අපි කතා කරා වගේ අපිටත් මහ ජනතාවටත් මිනිස්සුන්ට මුලදී ලොකු බයක් තිබුණා Tamanට මා සතියක් විතර යනකොට ගෙදර කණ්ඩ ටිකවත් නැති වෙයි කියලා. ඉතින් දැන් අපි යාන්ත්‍රණය හදා ගන්නකොට දිසාපතිතුමාලා කියවා වගේ අපි කරේ ග්‍රාම නිලධාරී වසම් 2කට 3කට වගේ කාණ්ඩ කරලා අත්‍යවශ්‍ය සිල්ලර බඩු එළවලු පළතුරු මස් මාළු බිත්තර කියන ඒ දේවල් එක එක හඳුනාගත් අයට සහ තොග වශයෙන් හඳුනාගත් අයට WhatsApp Viber කරලා ගෙදරට ගෙන්වා ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඉතින් ඒ වගේම තමයි අපිට හඳුන්වලා දුන්න අවසර දුන්න ෆාමසි වලින් බෙහෙත් ගන්න තිබුණෙත් ඒ ක්‍රමයටම තමයි. හැබැයි ගම් මට්ටම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම අධ්‍යාපනයේ මට්ටම ඉහළ තත්ත්වයක කිව්වත් ගම් මට්ටමට ගියාම සමහරවිට මේ තාක්ෂණය භාවිතා කරන පිරිස අඩුයි. නමුත් ඒ අවස්ථාවේ අපේ නිලධාරී ගමේ ජීවත් වෙන ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී, ඒ වගේම කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර නිලධාරී මේ සියලු දෙනා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ වගේම දැන් ප්‍රාදේශීය කමිටුව පවත්ලා දැන් මේ සඳහා අවශ්‍ය අපිට හැකියාව තියෙන අය තෝරගන්නකොට ඇත්තටම මම කල්පනා කරලා අපේ තියෙනවා වෙබ් සයිට් එකක්. ඒකේ අපි දැම්මා මෙහෙම ගෙයින් ගෙට ගිහින් අලවි කරන්න පුළුවන් අය ඉන්නවනම් අපිව අමතන්න කියලා පළවෙනිම හොයාගත්තේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ වෙබ් අඩවියක් කියලා කියන්නේ ඔබතුමා ගම්පහ ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස් ලගේ එකක් තියෙනවා සාර්ථකව ක්‍රියාත්මක වෙන. ඒකේ දැම්මහම ගොඩක් අය අපිට ඉදිරිපත් වුණා. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනිත් කොට්ටාශවල අය පවා ඒකට ඉදිරිපත් වුණා මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ විදිහට තමයි ක්‍රියාත්මක වුණේ අපේ නුවරඑළිය දිසාපතිතුමාක වගේ අපේ සංවර්ධන නිලධාරී ගෙන්ගෙට ගිහිල්ලා ඒ කියන්නේ පිළිකා රෝහල ඒ වගේම යුද හමුදා රෝහල මේ හැමතැනින්ම බෙහෙත් ගන්න අයට ගම්පහ මහ රෝහලෙන් බෙහෙත් අරන් දුන්නා. හොඳයි අපි බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම්තුමා කොහොමද තාක්ෂණ භාවිතය දැන් මේ ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය කියන එක මට්ටම. බුලත් සිංහල කිව්වම මේට වඩා වෙනස් වෙන්න පුළුවන් මේ තත්ත්වය. කොහොමද ඔබතුමාලා තාක්ෂණය මුහුණු පොත WhatsApp අය මේවා භාවිතා කළේ? මම හිතන්නේ කාර්යාලයක් හැටියට ගත්තොත් අපේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ භාවිතයෙන් යම් ඉදිරිය කියන කාර්යාලයක් හැටියට සඳහන් කරනවා. විශේෂයෙන්ම අපි අපේ කොට්ටාසේ මහ ජනතාව තාක්ෂණ භාවිතයට මීට ඉස්සෙල්ලා මුරු කරලා තිබ්බා. විශේෂයෙන්ම අපේ Facebook page එක ගත්තොත් අපි මේ Facebook page එක අපි ඕන දැන් මේ මොහොත වෙනකොටත් රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් යම් ගැටලු තියෙනවා. එතකොට අපේ කොට්ටාසේ Facebook page එක කරා මේ වුණටත් යම් නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. Tamanට මේ දීමනා ගැටලු තියෙනවා නම් අපේ Facebook page එකට log කමෙන්ට් කරොත් හරි එහෙම නැත්නම් ඉන්බොක්ස් කරොත් ඒගොල්ලෝ මේ වෙලාවට උත්තර දෙනවා. ඒ වගේ තාක්ෂණ වටපිටාවක් අපේ කාර්යාලයත් එක්ක අපි ගොඩනගාගෙන තිබ්බා. ඒ වටපිටාවත් එක්ක අපිට මේක තාක්ෂණ භාවිතය කියන එක අපි විශේෂයෙන් මේක 19 තමයි අපේ දිස්ත්‍රික්කේ අවසාන වශයෙන් අපි එළියට ගියේ. 19 ඉඳලා මේ දක්වා අපි නැත් අපි 20 21 වෙනකොට හෝම් ඩෙලිවරි සිස්ටම් එක පටන් ගත්ත අපේ වෙනසංගම් එක්ක කතා කරලා අපොත් අපි බුලත් සිංහල කියන්නේ යම් සතෝස කීල්ස් මේ කිසිම සුපර් මාකට් එකක් නැති කොට්ටාසයක්. සම්පකාර විත් තියෙනවා සහ තොග වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. ඒ වෙළඳ මධ්‍යස්ථානත් එක්ක එකතු වෙලා අපි හෝම් ඩෙලිවරි සිස්ටම් එක 22 වෙනකොට අපි පටන් ගත්තා. මොකද අපි අභියෝගයක් තිබ්බා 19 වැහුවට පස්සේ අරින දවසක් අපි දන්නේ අපේ විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය වින දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශ සභාව රෝහල ඒ වගේම පොලිස් ස්ථානය සෞඛ්‍ය අධිනිලධාරීන් අපි ඔක්කොම අපි පෞද්ගලිකව කතා කරලා දැන් අපි මේ වැඩේට මොකක් හරි කරන්න ඕනේ කියලා අපි 20 21 වෙනකොටම අපේ තීරණ ක්‍රියාත්මක කරලා අපේ Facebook page එක කරා අපි මෙන්න මේ දේවල් කරනවා කියන එක දැනුවත් කරා. විශේෂයෙන්ම ඒ අනුව ගොඩක් දැනුවත් කිරීම පටන් ගත්තා. අපි මොකද මේකත් එක්ක ආපු එකක් තමයි අපි මේ රාජ්‍ය සේවයේ මේ දක්වා වැඩ කරේ
ඩොකියුමන්ට් එකක් එක්ක. මේ කොරෝනා වෛරස් එක ආවට පස්සේ අපිට ඩොකියුමන්ට් කියන එක අපිට අතට අල්ලන්න බැරි වෙන තත්ත්වයක් ආවා. ඒතකොට ඒක කලින් යාජ්‍යසේ අපි චෝදනාවකුත් නේ දෙකපතේ ලේඛන වලින් තමයි හැමදේම කරන්න කියලා යම් කිසි රටේ හැම මතයකුත් තිබුණා නේ පරිශීලකම්. මම හිතන්නේ මතයක් තිබ්බනේ අපි රාජ්‍ය සේවක මේ ලියුමක් නැත්තම් ෆයිල් එකක් නැත්තම් වැඩ කරන්නේ නැහැ කියලා මම හිතන්නේ ඒ මතයට මේ මොහොතේ රාජ්‍ය සේවය යම් උත්තරයක් දීලා තියෙනවා. කිසිම ලියුමක් එන්නේ නැතුව කිසිම ලේඛනයක් අපි ගාවට එන්නේ නැතුව අපි තාක්ෂණය භාවිතා කරලා මාධ්‍ය නිවේදන එනකොට අද හවසට අද රැයට සර්කියුලර් එක එනකොට මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද මේ දේ වෙන්නේ කියලා. එවන් එච්චර කාර්යක්ෂම විදිහට ඒ සර්කියුලර් එක නිකුත් කළා දවස් දෙකක් ඇතුළත මේ රාජ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා දිවාරයන් නොබලා අපි විශේෂම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් පැය 24 මේනකොට අපි කාර්යාල අපි කියලා කියන්නේ බුලත් සිංහල විතරක් නැත්නම් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්ය දිස්ත්‍රික් ලේකම් කාර්ය පැය 24ම අපි වැඩ. අපේ නිලධාරීන් කවුරු හරි කෙනෙක් ෆෝන් එකට ආන්සර් කරන මේ කාර්යාලයේ කියනවා. ඉතින් අපි මේක මීට දැන් සති 3-4ක තිස්සේ අපි කරනවා. ඉතින් අපි මේ රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කරේ ඉතින් තාක්ෂණයේ කියද්දී අපිට ඔබතුමා අපි මාතෘකාවට මම ආයෙ නෑ විශේෂයෙන්ම ඒ වගේ අපි තාක්ෂණය භාවිත කරලා Facebook page එක කරා අපි අපේ යන වාහන පිළිබඳ දත්ත දුන්නා. අපි මෙන්න මේ ගම් කාණ්ඩවල මේ වාහනේ යනවා. ඒතකොට කොච්චරද මේක තාක්ෂණ ඉස්සරහට ගියා නම් සමහර අපි මිල දර්ශනයක් පව අපේ Facebook page එක මේවා කරලා අපේ කොට්ටාසේ අද උපරිම මාළු මිල කොහොමද? එළවලු මිල කොහොමද කියලා අපේ Facebook page එකේ අපි පබ්ලිෂ් කරා. එතකොට අපේ කොට්ටාසේ සමහර අපේ මහජනතාව මෙන්න මේ වාහනෙන් මේ අපේ වාහන අංකය අපිට ෆොටෝ එක ගහලා අපිට ඉන්බොක්ස් කරා මෙන්න මේ වාහනෙන් මේ විදිහට වාහන වැඩි මිලට බඩු විකුණනවා. ඒ යනවා අපි ඒගොල්ලන්ගේ බලපත්‍ර අවලං කරා. ඒ වගේ තාක්ෂණ භාවිතයක් අපි අපේ කොට්ටාස්වල ඒකට අනික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් මේ හැම දෙයකම අපි අලුතෙන් හිතලා අලුත් මේ තියෙන තාක්ෂණයත් එක්ක අපිට ලොකු සිස්ටම් හදාගන්න බැරි වුණත් අපේ මේ තියෙන Facebook වෙන්න පුළුවන් WhatsApp Viberත් එක්ක අපි වැඩ කරා. විශේෂයෙන්ම අපේ නිලධාරීන්ත් එක්කත් අපි ගනුදෙනු කරන්නේ මේ වෙනකන් WhatsApp සහ Viber වලින්. කිසිම ඩොකියුමන්ට් එකක් අපි මේ වෙනකන් මේ අභියෝගයත් එක්ක අපිට පාවිච්චි කරන්න බැරි. ඒ ගම්මට්ටමටත් ඒක ගියා. විශේෂයෙන්ම සෞඛ්‍ය මුල්ම අවස්ථාවට ඒක අභියෝගයක් තිබ්බ ෆාමසි වලට බෙහෙත් ගන්න විශේෂයෙන්ම මේ WhatsApp Viber කියන එක ෆාමසි හදලා ඒගොල්ලන්ට තිබ්බෙත් නෑ WhatsApp Viber. නමුත් ඒගොල්ලන් අපි දැනුවත් කළා ඒගොල්ලෝ WhatsApp Viber අද මේ වෙනකොට ඒ හරහා ක්‍රියාත්මක වෙන තාක්ෂණය කියන එකට අලුත්ෙන් මේ වෙලාවේ තාක්ෂණය ඇත්තටම අපි උපරිම වශයෙන් රාජ්‍ය සේවයේ භාවිතා කළා කියන එක ගම්මට්ටම දක්වා අනුගත වුණා. විශේෂයෙන් මොකද අද වෙනකොට මොබයිල් ෆෝන් එකක් නැති කෙනෙක් නෑ. අම්මත් තාත්තලා තමන්ගේ දරුවා තාක්ෂණය පාවිච්චි කරනකොට අම්මලා තාත්තලාට මේ දේ යනවා. ඒ අනුව තාක්ෂණයත් අපි හැකියපමණ මේ තත්ත්වය කළමනාකරණය කරන්න භාවිතා කරා කියන එක අපි මතක් කරගන්න. 277 44 22 277 44 23 අපේ දුරකථන මාර්ග විවෘතයි. මම පූර්වේකරව මතක් කිරීම නැවතත් එපිසිපත් කරන සමහර අමතුම් අපිට ලැබෙනවා පෞද්ගලික ප්‍රශ්න විදිහට. අපි පොදුවේ මේ ක්‍රියාදාමය හා සමග තිබෙන කාරණාවට උඩට කඩ ලබා දෙන්න සූදානම් අපිට තියෙන සීමිත කාල වේලාව ඇතුලේ. නෝඩ දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් රෝහන් පුෂ්පවර්මතුමනි දැන් මේ කියන පැහැදිලි කිරීමත් එක්ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විදිහට දැන් ඔබතුමාලා දෙන්නට මේ ප්‍රශ්නේ පොදුවේ සමස්ත දිස්ත්‍රික් ලේකම්තුමාලා හැමෝටමත් මේ ප්‍රශ්නේ බලපානවා. දැන් මම ඔබතුමාගෙන් අහන්නේ නෝර්ලන් දිස්ත්‍රික් ලේකම්තුමාගේ මේ ප්‍රායෝගික භාවිත විදිහට දැන් දිස්ත්‍රික් ලේකම්තුමාගේ සිට ප්‍රාදේශීය ලේකම් හරහා මේ යාන්ත්‍රණයක් තිබෙනවානේ. ඔබතුමාලා කොහොමද මේ කොළඹින් නැතිනම් ප්‍රධාන වශයෙන් ඔබතුමාට ලැබෙන පණිවිඩ ගෙනියන්නට නිතර සංවාදයේ සාකච්ඡාව සහ නිසි සොයා බැලීමට තාක්ෂණය භාවිත කළේ. ඔව් ඇත්තටම අපි නිලධාරීන් අපේ ප්‍රාදේශීය ලේකම්වරු අපිට 5 දෙනා ඉන්නේ. අපේ දිස්ත්‍රික්කයේ විශාල දිස්ත්‍රික්කයක් වුණාට විශාල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙන්නේ. එක ප්‍රාදේශීය ලේකම් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනගහනය 228000ක් ඉන්නවා. අබගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 222000ක් ඉන්නවා. හඟුරංකිත වලපනේ ගත්තොත් ග්‍රාම නිලධාරි වසම් 125ක් එකක ඉන්නවා 131ක් තව එකක තියෙනවා. එතකොට අපි නිලධාරීන් මේ තාක්ෂණ භාවිතය ඉතා හොඳින් කරා. අපේ WhatsApp ගෲප් තිබුණා. එතකොට අපි සංනිවේදනය එතකොට අපි රැස්වීම් තිව්වා මේ තාක්ෂණය භාවිතා කරලා අපේ දිස්ත්‍රික්කේ. ඒ වගේම සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ම බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා වගේම සියලුම ග්‍රාම නිලධාරීන්ට එකවර මැසේජ් යවන්න එහෙම ඒ තාක්ෂණය භාවිතා කරමින් එහෙම ඒවා හදාගෙන තිබුණා. එකවර අපිට තප්පරයට සියලුම ග්‍රාම නිලධාරීන්ට සංවර්ධන නිලධාරීන්ට සමුරු සංවර්ධන නිලධාරීන්ට පණිවිඩ යවුවා. ඉතින් අර කලින් කතා කරා වගේම අපි චක්‍රලේඛන මත මුදල් රෙගුලාසි වලට හිර වෙලා එහෙම කරගෙන ගිය අපේ සාමාන්‍ය රාජකාරී. නමුත් මේ ව්‍යසන අවස්ථාවේදී ඉදිරියට එන ප්‍රශ්න වලට කොයි ආකාරයෙන් මුහුණ දෙන්න වුණත් අපි සූදානමින් අපි අපෙන් කෙරෙන්න ඕනි කටයුත්ත අපි තේරුම් අරගෙන තාක්ෂණ අපිට සමහරට කොළඹින් ආවෙත් මැසේජ් එකක්
WhatsApp message එකක් එන්නේ. WhatsApp message එකට අපි කටයුතු කරා. මේක confirm මේක ලිඛිත ලියවිල්ල එනකන් original ලියුම එනකන් කිය අපි බලාගෙන හිටියේ නැහැ. අපි සමහරලාට දුරකථනයෙන් කතා කරේ. ගරු බැසිල් රාජපක්ෂ මහත්මයා අපිට දුරකථනයෙන් කතා කරලා ඍජුවම යම් යම් උපදෙස් දුන්නා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා අපිට අපෙන් විමසුවා මුදල් අවශ්‍යද මොනවද වෙන්න ඕනි කියන කාරණේ අහුවා. ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්තුමා නිතරම අපිට කතා කරා. නිතරම අපිට කතා කරමින් මොනවද වෙන්න ඕනි. ඒ අයගේ ඒ වචනෙට කට වචනෙට තමයි අපි වැඩ කරේ. මොකද අපිට විශ්වාසයක් තියෙනවා මේ වෙලාවේ අපි මේ ලියුම් කඩදාසි වලට යට වෙලා මේ හිටියොත් අපිට මේ වැඩේ කරන්න බෑ කියලා. ඒ නිසා මම හිතන්නේ අපි විතරක් නෙමෙයි සියලුම ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු එහෙම තමයි කටයුතු කරේ. එහෙම කටයුතු කරලා තමයි මේ කටයුත්ත අපි සාර්ථකව මේ දක්වා කරගෙන ආවේ. මම ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. මොකද ගාල්ල දිස්ත්‍රික්කයේ අපි දැක්කා මාධ්‍යවලත් ඒ ගැන වාර්තා පළ වුණා. අපි පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා. සංවාදය සමග ඔබ සජීව ලෙස රැඳී සිටින්නේ. ඔබ සජීව ලෙස සංවාදය සමගින් අපි අද කොරෝනා අර්බුදය හමුවේදී රජය ලබා දෙන සහන වැඩපිළිවෙළේ සාර්ථකභාවය සංවාදයට භාජනය කරන්නේ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කරා නූර්ලි දිස්ත්‍රික් ලේකම්තුමාට, රෝහණ පුෂ්පකුමාර මහත්මයාට, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරට මහත්මයාට වගේම ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය ලක්ෂ්මී ගුණතිලක මහත්මිය සහ බුලත්සිංහ ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රසාද් පෙරේරා මහතාට අපි ඒ සියලු දෙනා සමග මේ ඔස්සේ මතුවන කාරණා පිළිබඳ වැඩපිළිවෙලේ අභියෝග මොනවාද ඒ ලබා දුන් සහන පිළිබඳවයි අපි සංවාදයට භාජනය කරන්නේ. මේ අපේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමනි අපිට ඊට පෙර දුරකථන ඇමතුමක් තිබුණා. අපි දුරකථනට අවස්ථාව ලබා දෙන්නම්. ආයුබෝවන් ඔබේ කතා කරන්න. මම ගම්පහ දිස්ත්‍රික්කයේ ලේකම්තුමියට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔව්. කතා කරන්න. නැතිනේ අපි ඉන්න මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නේ මේ ගුණපිටිය නැගනීර අපිට මේ පරුතිය කන්දා හම්බුන්නේ නැහැ. හම්බුන්නේ කියන්නේ අපි ඉන්නේ කුලියට. මේ මෙතන ඇවිල්ලා ග්‍රාම සේවක නෝනා ඇවිල්ලා දැන් සල්ලි බෙදලා දෙක ඊයේ අදයි බෙදලා දිනවා. ගියයින් පස්සේ කුලියට ඉන්න අයට දෙන්නේ නැහැ කිව්වා. අපි සාමාන්‍ය ග්‍රාම සේවක වාසනට දේවල් 150ක් තියෙනවනේ 150ටම දෙන්න දෙපේ. අනිත් කට්ටිය ඔක්කොම කොහොමද ගඳ බොන්න දෙපේ. දැන් අපි කුලියට ඉන්නවා කියලා අපිට රස්සාවක් කරන්නත් බෑ. එළියට යන්න බෑ. පාලක ගියොත් පොලිසියෙන් අල්ලනවා. ඒ හින්දා මම අපි බැලුවේ ඔබතුමාගේ ගැටලුව පැහැදිලි අය එහෙම දෙන්නේ නැත්තේ කියලා. හරි. ප්‍රශ්න විතර දෙකක් තිබුණා. එකක් තමයි කුලී නිවසියන්ටද මේක හිමි වෙන්නේ නැත්නම් ඔවුන්ගේ රැකියාව බලපානවද? කොහොමද මේ තත්ත්වය තියෙන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ඇත්තටම කුලී නිවසිය ඔබතුමා තාම රැඳිනවා දුරකථනේ? ඔය ඉන්නවා මට. ඔබතුමාගේ රැකියාව කුමක්ද? මම කොන්ක්‍රීට් එරපොලට කුලී වැඩ කරන්නේ. හරි පැහැදිලි. කුලී නිවසේක් විදිහට මේ අවුරුදු ගාණක් ඒ ග්‍රාමනිලධාරී කොට්ටාශයේ ඉන්නවා නම් අපි ග්‍රාමනිලධාරීතුමන්ලාට උපදෙස් දීලා තියෙනවා ඒ අයට ඒ දීමනාව ලබන්න සුදුසුකම් තියෙනවා නම් දීමනාව ලැබීමට සුදුසුයි කියලා. හැබැයි ඔබතුමාලා මෙතන කුලියට පදිංචිව ඉඳලා ස්ථීරයට වෙන කොයි හරි පදිංචියක් තියෙනවා නම් අපි උපදෙස් දීලා තියෙනවා සනාථ කරගන්න ඕනයි කියලා. ඒ ස්ථීර පදිංචිය තියෙන ස්ථානයේ මේ 5000ක මුදල ලබා නොගත්තයි කියන එක. ඒක තමයි එක පැත්තකින් තියෙන්නේ. අනිත් පැත්තෙන් දැන් මේ වගේ කෙනෙක් කුලී වැඩ කරන කෙනෙකුට මුදල් ලබා දීමට උන් හිමිකමක් ලබා ගැනීම හිමිකමක් තිබෙනවා. හිමිකමක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඒකම ඊළඟ දේ තමයි දැන් කොහමද මේ අපේ අදුරකන් සම්බන්ධ වෙන මහත්මයාට මුදල් ලැබිලා නැහැනේ. දිසාපතුමල්ලා දැන් ඇත්තටම මේ මුදල් ගෙවලා අවසන් නෑ තාම. තව අපි ගෙවනවා. ඒ කියන්නේ ලැබුණු නැති කෙනෙකුට හිටියොත් අභියාචනා කරන්න අපි අවස්ථාවක් දීලා තිබුණා. අභියාචන අපිට සල් වශයෙන් ලැබුණා. එතුමට උනත් අභියාචනයක් දුන්නොත් කොහොමද ඒක කරන්නේ? අභියාචනයක් ලියලා දෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් තමන්ගේ කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම්ට එහෙම නැත්නම් අර ග්‍රාමීය කමිටුවට. එහෙම ග්‍රාමීය කමිටුවට දුන්නාම ඒ ග්‍රාමීය කමිටුවෙන් මේ සොයා බලලා නිර්දේශයක් දුන්නාට පස්සේ ප්‍රාදේශීය ලේකම් වරයාට පුළුවන් ඒ අභියාචනය පිළිගන්න ඒක අනුමත කරන්න. ඉතින් මෙතනදී ඇත්තටම මේ කුලියට ඉන්නවද ස්ථිරව ඉන්නවද කියන එක නෙමෙයි ගැටලුව. මෙයා කොරෝනා වෛරසය නිසා පීඩාවටපත් කෙනෙක්ද කියන එක තමයි බලන්නේ. එතුමා
මං හිතන්නේ අර සිමෙන්ති අරන කතාවක් කිව්වා. ඒ කියන්නේ කර්මාන්ත ශාස්ත්‍රයේ නියැලලා ඉන්න රැකියාව අහිමුණු කෙනෙක් නිසා එතුමාට දෙන්න පුළුවන්. එතුමාගේ ප්‍රශ්නේ තව කොටසක් තිබ්බද සහපතිතුමා? ඒ තමයි ගෙවල් වලට ඇවිල්ලා බෙදාගෙන ගියා. ඒ කියන්නේ එතකොට එතන ඔහු කියුනේ නැහැ ඔය අයදුම්පත් ලබා ගැනීමක් ගැන සඳහන් වුණේ නැහැ ප්‍රශ්නේ. ඔව් සමහර විට මේ අය මේ වැඩ පිළිවෙල දන්නේ නැති අය හිටියොත් අපි ඒ අයට උදව් කරන්න ඕනේ. එතකොට දැන් අපේ නිලධාරීන්ට අපි ඒවා කියලා තියෙනවා. දැන් කෙනෙකුට ඇදුම් පත්‍රයක් පුරවලා දෙන්න බැරි වුණොත් එයා දෙන්න ඕනි කෙනෙක් නම් ඇදුම් පත්‍රය දුන්නේ නැති නිසා දෙන්න බෑ කියලා වගේ එහෙම කරන්නේ නැහැ. නමුත් එතුමා කියන්නේ ඇදුම් පත්‍ර දුන්න බව කිව්වෙත් නෑ. අනිත් පැත්තෙන් මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් අපේ හිතමු ග්‍රාම නිලධාරීතුමා හෝ තුමියගේ ලයිස්තුවට උන්ගේ නමෙන්න ක්‍රමයකුත් නෑනේ කුලීපදිංචි කෙනෙක් නම්. නෑ ඒක තමයි දැන් නෑ එහෙම එකක් නෑ. දැන් කුලියට ඉන්න අයට දැන් හැමෝටම ගෙවල් නෑනේ. හැමෝටම ගෙවල් නැහැ. ඒ නිසා කුලියට ඉන්න පුළුවන්. කුලියට යා කාලයක් මෙතන ඉන්නව නම් ඡන්දහිමි නාමලයකට නවදා ගන්නත් පුළුවන්. එහෙමත් නැතුව මෙයා කාලයක් එතන ඉන්නව නම් සැබවින්ම යා එතන ඉන්නව නම් වසමේ නිලධාරීන් දන්නවා. එතුමා කරන රස්සාව ගැන දන්නවා. එතුමාගේ පදිංචි කාලය ගැන දන්නවා. ඒ නිසා ඇත්තටම යා මේ වෛරස් රෝගය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා නම් ග්‍රාමීය කමිටුව එක ගැන සෑහීමකට පත් වෙනවා නම් ප්‍රාදේශීය ලේකම් පුළුවන් ඒක දෙන්න. මම ඒක විවර කරන්න. මොකද මේ ප්‍රශ්නේ තවත් බොහෝ දෙනෙක් නරඹන්න තියෙන හින්දා. හරි. ඇමරිකා සමයේ කොහොමද මේ අභියාචන අරගෙන යන්නේ? කොතෙන්ද යන්න ඕනේ? නෑ රකිත මේකයි අපිට එහෙම අරගෙන මේ ගැටලුවක් නෑ. මොකද අපි මේ කාර්යය සියල්ලම කරේ ඇන්දිරි නීතිකමේ. මේ වෙනකොටත් මේ දිස්ත්‍රික්කවල සමහර දිස්ත්‍රික්කවල ඇන්දිරි නීති සමය තියෙන්නේ. එතකොට මේ ඔගේ කතා කරු මහත්තයාට මම හිතන්නේ ඒ sannivedana වෙලා නැති සමහර වෙලාවට කොරෝනා අර මේ ක්වොරන්ටයින් කරපු නිවසක් නම් ඒගොල්ලන්ට එළියට දෙන්න. සමහර විට එහෙම එකක් වෙන්න පුළුවන්. මම ඔබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට. ඒකින්ද මේ සියලු දෙනාටම රජයේ විවරණ කරලා දීලා තියෙනවා. තමන්ගේ සුසුකම් ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම්තුමාට මේ තමන්ගේ මේ අභියාචන. එතකොට මේ සියල්ලම විසඳා ගැනීම සඳහායි අපි ඉන්නේ. ඒකින්ද කිසි ගැටලුවක් නැහැ. ඒතුමාට විතරක් නෙවෙයි යම්කිසි පුජ්‍යලයකට මේ සම්බන්ධයෙන් යම්කිසි අභ්‍යාචනයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අතපසුවීමක් තියෙනවා නම් නිලධාරීන්ගෝ අපි මේක පරීක්ෂා කරලා ඒ ප්‍රශ්න ගැටලු විසඳන්න රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපි බැඳී ඉන්නවා. දැන් ඔබතුමාලා තාක්ෂණය භාවිතා කරනවානේ ප්‍රාදේශීය කම්තුමාලා තුමියලා. එතකොට ඒ අභ්‍යාචනයේ ලිඛිත වරන් එන්න ඕනේ. දුරකථන නමතුමකින් කරන්න පුළුවන්ද? ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම ගෙනින්න අවශ්‍ය නැහැ. ග්‍රාමීය කමිටුවේ අපේ ඉන්නවා ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ප්‍රදේශයේ මහජන නියෝජිත මන්ත්‍රීතුමා ඒ කාට හරි මේ අභ්‍යාචනය බාර දෙන්න පුළුවන්. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරන් ඒමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ග්‍රාමීය කමිටුවේ නිර්දේශය අපිට ග්‍රාම නිලධාරී ලබා දෙනවා. අපිට ග්‍රාමීය කමිටුවනොත් මේ වැඩේ වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කරන්න පුළුවන්. ඕන තරම් දැන් ඇඳිලි නීතිය තාමත් අපේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පැවැත්වෙනවා. ගම්වල ඉන්න මහජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය වැඩ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලීම් ලියුම අරගෙන එන අවස්ථා තියෙනවා. අද වුණත් දවල් වරුවේ අපි වැඩ කරනකොට එහෙම අපහසුතාවයටපත් වෙච්ච අය අභ්‍යාචනයක් ලියාගෙන ඇවිත් තිබ්බා. එහෙම ලියුමක් අරගෙන එනවා නම් යම් කිසි අන්දර නීතියේ අත්අඩංගු ගැනීමක් නොකිරීම යම් සහනයකුත් ලැබෙනවා. තියෙනවා. අත් වශයෙන් තියෙන අපේ සඳහා අවස්ථාවක් ලබා දෙනවා අය. පොලිස් නිලධාරීන්ට මේ කතාව කිව්වහම ඔවුන් කිසිම මේක මේ රෝගයක් නිසා දාපු ඇඳිරි නීතියක් මිනිස්සුන්ගේ සංචාරණය අඩු කරන්න දාපු එකක්. ඉතින් අත්‍යවශ්‍ය කටයුත්තකට යන කෙනෙක් කිව්වොත් ඔවුන් නවත්තන්නේ නැහැ ඒවන. දැන් අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වලටත් එනවා මේ අභ්‍යාචන අරගෙන. හොඳයි. එහෙමනම් හුණු පිටිය නම් එතුමාට බොහෝ විට අයිති වෙන්නේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. හොඳයි ඒ ප්‍රශ්නය ඇතුලේ මතුවෙච්ච කාරණා සියල්ල අපි මේ විමසුවේ කියන්නේ එක් පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් වුණත් ඒ මහත්මයාගේ ප්‍රශ්න වුණත් ඒ ඔස්සේ මේ නරඹන බොහෝ දිනකට මතුවෙච්ච හැකි කාරණා අපි සාකච්ඡා කළා. මේ ඔස්සේදී මතුවෙන කාරණා පිළිබඳ අපි ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් මම විමසමින් සිටියේ කොහොමද ගාල්ලේ තාක්ෂණ භාවිතය කියන කාරණාව. ඔව් රකිත ගාල්ලේ අපි තාමත්ම ඉහළින් මේ තාක්ෂණ පද අපි වෙනදට අපි මේ ප්‍රාදේශීය ලේකම්වරුත් තමයි සාකච්ඡා කරන්නේ අපේ කාර්යාලයට දිසාපති කාර්යාලයට කැඳවලා. එහෙම නැත්නම් අපි මාසිකට සැරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිල්ලා අපේ කොට්ටාස දින රැස්වීම නැත්නම් මාසික රැස්වීම අපි එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අපි සීල ප්‍රාදේශීය ලේකම්වරු එක් කාර්යාලයකට සහ දිසාපතිවරයාත් ඒ කාර්යාලයට ගිහිල්ලා තමයි කරේ.
නමුත් මේ කාර්යයත් එක්ක අතිගරු ජනාධිපතිතුමත් අපිට උපදෙස් දුන්නේ පුළුවන් තරම් තාක්ෂණය භාවිතා කරන්න. එතකොට ගාල්ල දිස්ත්‍රික්කයේ අපි සෑම දිනක මේ කොරෝනා වෛරසය ආරම්භ කරලා අපි ඇඳෙම් නීතිය පැනවුණු දවසේ ඉඳලා දවස් දෙකක් 23 වෙනිදා වෙනකොට අපි දිනපතා ප්‍රාදේශීය ලේකම්වරුත් එක්ක සාකච්ඡා කරා. සෑමදාම දවල් 12ට අපි සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් තමන්ගේ පරිගණක ඉස්සරහට ආවට පස්සේ අපි සියල්ලම මුහුණට මුහුණ සාකච්ඡා කළා. මේ ඔබ මං ඉස්සෙල්ලා කිව්ව මේ චක්ලේක ගැන අපි පොදු එකඟතාවයට කියවලා එක්කෙනාගේ තියෙන ප්‍රශ්න අනික් කට්ටියට යොමු කළා. පොදු සම්මුතියක් ඇතුව තමයි වැඩ කරේ. ඊටාත්ම සාර්ථකුනේ ඒ අපේ තාක්ෂණීය භාවිතා කිරීම තමයි. නැත්තම් මේ වැඩ කන්දරාවත් එක්ක මේවා निराකරණය කරගෙන නිවැරදි විදියට කිරීම සඳහා ශක්තිය ලැබුණේ මේ තාක්ෂණය. මනෝරි මහත්මිය අපිට ගම්පහෙන් දුරකථනයෙන් කතා කරනවා. ගම්පහ පාලිසි දෙකන්තුමේ ඉන්න හින්දා මන්ද ගම්පහෙන් ප්‍රශ්න වැඩි බවකුත් අපිට පේනවා. කතා කරන්න. අයිබෝන්. මට කතා කරන්න පුළුවන් අපේ ප්‍රාදේශීය දෙකන්තුමේ ගම්පහ. ඔව්. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව්. මැඩම් අපිට දැන් අර වැඩිහිටි ආබාධ දීමනාවක් ගෙවනවනේ. ඔව්. ඔව්. ඒක මුදල් ලැබිච්ච අයට සමුද්‍රි ප්‍රතිලාභින් රුපියල් 5000ක් ගෙවනවනේ. ඔව්. ඒකත් ලැබිච්ච අයට මේ දැන් අර මේ ඔය දැන් අර මහත්යගෙන් අයින් වෙලා එක්කාසට නඩු යනවනේ සාරි වල. ඔව්. ඔර් එහෙමකට රුපියල් 5000ක් ගෙවන්න කියලා කිව්වනේ. ඔව්. අර දෙකම නොලැබිච්ච අයට ගන්න පුළුවන් නැත්නම් ලැබිච්ච අයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමිය විමසන ප්‍රශ්නේ අපි සාමාන්‍යකරණය කළොත් මේ කියන දීමනා කාණ්ඩ කිහිපයකටම දීමනා එකතු වෙලා ගන්න පුළුවන් වගේ දෙයක් තමයි තියෙන සමහර ඒවා. අපි දැන් ආබාධිත දීමනාව ගෙවන්නේ පුද්ගලයෙකු පදනම් කරගෙන. ඔව්. සමෘද්ධි දීමනාව ගෙවන්නේ පවුලක් පදනම් කරගෙන. ඔබතුමිය ඊළඟට අහපු අර නඩත්තු ලබන කෙනෙකුට ඇත්තටම පළවෙනි අවස්ථාවේ අපි දුන්නේ දීමනා දෙකයි. ඒ කියන්නේ පුද්ගලයෙක් පදනම් කරගෙන ගෙවපු වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා, ඒ වගේම වකුගඩු රෝග දීමනා පුද්ගලයෙක් සම්බන්ධයෙන් දෙන දීමනාවක් නිසා පවුලක් සම්බන්ධයෙන් දෙන දීමනාවක් විදිහට සමෘද්ධි දීමනාවත් ඊළඟට මේ තෝරාගත්ත 5000 දීමනාවක් දුන්නා. හැබැයි දැන් සමෘද්ධි සානාධාර ලබන පවුලකට මේ දීමනාව හැරුණකොටම මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ සමෘද්ධි සාමාන්‍ය මාසයේ ගෙවන සානාධාර මුදලත් ලබා දුන්නා. ඉතින් ඒ නිසා අර අවස්ථා 3කට ගියේ නෑ. හැබැයි එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා ආර්ථික තත්ත්වයෙන් පහත්ම තත්ත්වයකට වැටිලා ඉන්නවා නම් අභ්‍යාචනයක් එයාට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඔව් ඇත්තටම දැන් අර සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවපු 5000 එහෙම නැත්නම් සමෘද්ධි හිමිකම තියෙන සමෘද්ධි ප්‍රතිලාභීන් නොවි ඉන්න ඒ පොරොත්තු ලේඛනේ ඉඳපු අයට රුපියල් 5000ක් ගෙවුවනේ. එහෙම පවුලක වකුගඩු රෝගියෙක් හිටියොත් එයාට ඒකත් ගන්න පුළුවන්. ඒ පවුලකම ආබාධිත කෙනෙක් වැඩිහිටියෙක් හිටියොත් ඒකත් ගන්න පුළුවන්. ඒ පවුලෙම ඉන්නවා නම් නඩත්තු නඩුවකින් මුදල් ලබා ගැනීමේ නොහැකියාවක් තියෙන වගඋත් කෙනේ නඩත්තු දීලා ලැබෙන ඉල්ලුම්කාර පාර්ශවයක් ඉන්නවා නම් ඔවුන්ටත් ඒ හැකියාව ගන්න පුළුවන්. ඒ කියන්නේ එක පවුලකට වුණත් දීමනා කිහිපයකට හිමිකම් තියෙනවා නම් බාධාවක් කළේ නැහැ. ඒක බාධාවක් කරන්නේ අපි මුලින් අපි දෙකක් තමයි ගෙව්වේ. නමුත් එතුමිය කිව්ව විදිහට වකුගඩු රෝගියෙක් නම් ඇයට ඒ වකුගඩු දීමනාව ලැබෙන කෙනෙක් නම් ලැබෙනවා. ඇය නඩත්තු ගන්න කෙනෙක් නම් ඒත් ලැබෙනවා. ඇය සමෘද්ධි ප්‍රතිලාභියෙක් නම් ඒකත් ගන්න ගැටලුවක් නැහැ. වැඩිහිටියෙක් නෙමෙයිනේ ඔය කියන්නේ. දැන් මේ රසිත ඔය කියන කතාවේ අපි මේ මම අහන්නේ වැඩිහිටියගේ තැනක් තියෙනම නෙමෙයි පවුලේ වෙනත් වැඩිහිටියෙක් ඉන්නවා නම් ලබා ගැනීම කියනවා. ඒ කියන්නේ ඒක ලොකු පවුලක් වෙන්න ඕන. එතකොට ඒක එක කෙනා එක කැටගරිස් වලට ගිහිල්ලා යන්න පුළුවන්. අපිට දල වශයෙන් ගත්තොත් එහෙම ඒ කියන්නේ එක් දීමනාවක් හිමිවීම තවත් දීමනාවක් නොලැබී යන්න හේතුවක් නෙමෙයි. ඇත්තටම අපිට ඒ සර්කියුලර් හිමිවීම පවුලක් විදිහට දීමනාවක් ලබන්න නුසුදුසුකමක් නෙමෙයි. හරි පැහැදිලි. ඒක තමයි බලත් දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඔබතුමා පැහැදිලි කරපු තාක්ෂණ භාවිතය හා සම්බන්ධ කාරණාවක්. එතකොට අපි මේ තාක්ෂණීය භාවිතය දිගටම කරගෙන ආවට. එතකොට අපි අර වෙනදා නොතිය අපි මාසෙකට එක සැරයක් හෝ දෙසරයක් කරන සාකච්ඡා අපි දිනපතා සාකච්ඡා බවට පත් වුණා.
මේ එන ගැටලු දැන් අපේ නුවරඑළිය දිසාපතිතුමා කිව්ව විදිහට අපේ අග්‍රාමාත්‍ය ලේකම්තුමා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මේ අත්‍යවශ්‍ය කොටසකෝතවල කරු මතුමා බසිල් රාජපක්ෂ මතුමා අපිට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා දුරකථනයෙන් කතා කරනවා කොහොමද මේ වැඩසටහන සහනාධාර බෙදලා ඉවර ගැටලු තියෙනවද කොතනද මේ ගමට යන්නේ නැහැ කියලා පැමිණිලා තියෙනවා හොයලා බැලුවද අපි ශනිකින්ම අපේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අප මේ වාර්තාව ගැටලු ඉදිරිපත් කළා ශනිකව උත්තර අරගෙන අපි ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන අපි ගාව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් මම කියන්න උත්සාහ කරන්නේ මේ තාක්ෂණය භාවිතාව අපිට මම හිතන්නේ මේ හැම ප්‍රශ්නයකදීම හොඳ සහ නරක දෙකම ඇති වෙනවා. දැන් මේ කාර්යවේදී අපි තාමත්ම අවදානම්කාරී තත්ත්වයක තමයි රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම හිටියේ. එතකොට සමහරු මේක ඒ අවදානම්කාරීභාවයෙන් මුදා ගැනීම සඳහා ඒකෙන් වළක්වීම සඳහා මේ තාක්ෂණය භාවිත කරනවා. ඒක විශේෂයෙන්ම ප්‍රාදේශීය කම්වරු 19 දෙනෙක් මට ඉන්නවා. ඒ 19 දෙනාම ඇවිල්ලා උන්ගේ රීදුරු මහත්තුරු ඒක විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ ඉන්නකොට රීදුරු මහත්තුරු ඒකනෝන වුන්ට සැකයක් තියෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මාධ්‍ය මේක අපේ වීඩියෝ කොන්ෆරන්ස් එකට ගියාට පස්සේ Taman සුරක්ෂිතයි නිවසේ කාර්යාලේ ඉතාමත්ම සුරයි. ඒක තමයි මේක ආශිර්වාදයක් වුණා මේ තාක්ෂණය ලංකාවේ තාක්ෂණය ව්‍යාප්ත කිරීම සඳහා මේක ආශිර්වාදයක් වුණා. ඉස්සරහට ඒ කියන්නේ අර ප්‍රාදේශීය ලේකම්තුමන්ලා 19 දෙනාම ගාල්ලට ඇවිල්ලා තියෙන රැස්වීම සමහරට කාර්යාලයේ තාක්ෂණය මම කිව්වේ ඒක තමයි මේ දැන් ඊයේ මින් පස්සෙත් ඉදිරියටත් අපිට ඒක කරන්න පුළුවන්. කොහොම අපේ තාක්ෂණය මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා අපිට මේ පෙරේදා අපිට සීලොබ් දිසාපතිවරු හම්බ වුණා. ඒ වගේම සීලොම ප්‍රාදේශීය ලේකම්වරු හෙට හම්බ වෙනවා. ඒ හැම වෙලාවෙම අපිට අතිගරු ජනාධිපතිතුමාත් උපදෙස් දුන්නේ පුළුවන් තරම් ජනතාවගේ ගැටලු වලට අහුම්කම් දෙන්න. මේ ගැටලු විසඳීම සඳහා ශනිකව ක්‍රියාත්මක කරන්න. අපේ මේ රාජ්‍ය සේවයේ ස්ලෝගන් එකක් තියෙනවා පරක්කුයි අහුම්කම් දෙන්නේ නැහැ. දිගු මේ පටිපාටියක් තියෙනවා රෙගුලාසි මාලාවක් තියෙනවා. මම හිතන්නේ මේ සියලුම දේවල් වලට උත්තර ලැබුණා මේ පසුගිය මේ වීක්ෂණ අවස්ථාවේදී. ඒ සියල්ලම අභිබව කාර්යක්ෂම සේවයක් රාජ්‍ය සේවයෙන් වුණා කියන එකට හොඳම සාක්ෂිය මම හිතන්නේ හම්බුණා. සමහර මාධ්‍යවල සමහර මාධ්‍ය ආයතන චෝදනාවක් නැකුවා මේ රුපියල් 5000 ලබා දෙන දේශපාලන පදනමකින් කියලා. රකිත මම ඔකට පැහැදිලි කරන්න ඕන. මේ අපි රාජ්‍ය සේවයක් සහ ජනතා සේවය කියන්නේ දේශපාලන චරිතයක්. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට රාජ්‍ය සේවකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි පරිච්ඡේදය අනුව විධායක වශයෙන් රාජ්‍ය සේවකයාත් අපි එක පැත්තක ඉන්නවා. ඒ වගේම විධායකයේ වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉන්නවා. ව්‍යවස්ථාදායකයේ වශයෙන් මේ අවස්ථාවේදී විධායකයේ ව්‍යවස්ථාදායකයේ ක්‍රියාත්මක වුණත් අමාත්‍ය මණ්ඩලයේ විධායකයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අපිට තේරුම් ගන්න ඕන ජනතාවත් අපේ රාජ්‍ය නිලධාරීනුත් දේශපාලන අධිකාරියත් ඉතාමත්ම සංවේදී වෙන අවස්ථාවක්. මොකද දේශපාලන අධිකාරිය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ ජනතාවට තමන්ගේ වසමේ ඉන්න ජනතාවට උපරිම සහනය ලබා දෙන්න. එතකොට රාජ්‍ය සේවක කරොත් දැන් ඔය දේශපාලන කතාව අපිට කිව්වා පක්ෂ විපක්ෂ දෙගොල්ලම සම්බන්ධ වෙනවා. සමහර කොට්ටාසවල ඉන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමහර කොට්ටාසවල ඉන්නේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු. ඒ නිසා මේ අවස්ථාවේදී සලකා බැලුවේ ඉන්න පක්ෂ නෙමෙයි. පක්ෂ නෙමෙයි. ඒ නිසා ඒ අයටත් මේ අය මේකට සම්බන්ධ කරගත්තා. ඒකේ මම හිතන්නේ ලොකු ගැටලුවක් නෑ. පක්ෂ විපක්ෂ දෙගොල්ලම සම්බන්ධ වෙලා තමයි මේ කටයුත්ත කරේ. ඒ කියන්නේ කොට්ටාශය නියෝජනය කරමින් තේරී පත්‍රය සිටින මන්ත්‍රීවරයා. දැන් වගේ මම කියන්නේ තවදුරටත් මේක විග්‍රහ කරනවා නම් මේ අභිලාෂය තියෙනවනේ. මේ රාජ්‍ය සේවකයාගේ අභිලාෂය මොකද්ද? මේ ජනතාවට සේවය කරන්න. ඉක්මනින් කාර්යතාව. දේශපාලන නියෝජිතයාගේ මොන පක්ෂේ වුණත් ඔහු තපසයන් ඔහුගේ ඒ දුක කම්කටොළුව ගැටලුව කියන්නේ එකට විසඳුව. දැන් අපි මේක වල තුලදී මේ තුලනයක් ඇති කරනවා. මොකද අර ඔබතුමා දැන් අර කිව්ව කෝල් දෙකටම සමහර විට යාට හම්බුන්නේ නැහැ. ඒක හම්බෙන්නේ නැති ඉදිරිපත් කරන ගැටලු සාධාරණ වෙනවා. හැබැයි ඔහු ඉදිරිපත් නොකරන කරුණු තියෙන්න පුළුවන්. එතකොට රාජ්‍ය නිලධාරියා මේ පවතින රෙගුලාසි රාමුව තුළ කටයුතු කරන්න ඕන. නමුත්
දේශපාලන අධිකාරී කියන්නේ සහනය දෙන්න. මොකද එයා බලන්නේ තමන්ගේ පාක්ෂිකයා හෝ තමන්ගේ ඒ ප්‍රදේශයේ ඉන්න කෙනාට සහාය. එතකොට මේ දෙක තුලනය කරලා ඔහුගේ හැම විටම ජනතාවට සේවය කිරීම තමයි අවසාන පරමාර්ථය. ඒකට ඔබතුමා දැන් මෙතුමාගේ පහල කිරීමත් එක්ක දැන් ඔබතුමාගේ ප්‍රදේශයත් මම මේක බාර මම හිතනවා දැන් මේ කොට්ටාස නියෝජනය කරන දේශපාලන මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා. අනිත් පැත්තේ රාජ්‍ය නිලධාරී පිරිසකුත් ඉන්නවා. එතකොට මේ අයගෙන් යම් අසාධාරණයක් වෙනවා නම් මැදිහත් වීමකුත් ඔබතුමාලගේ පැහැදිලි. අනිවාර්යයෙන්ම දැන් කොට්ටාසේ මන්ත්‍රීතුමා මේ කමිටුවට සම්බන්ධ වෙනවා. නමුත් අපේ නිලධාරීන් 5 දෙනෙක් ඉන්නවා මෙතන. ග්‍රාම නිලධාරියා ඉන්නවා. එතකොට සමුල් සංවර්ධන නිලධාරී, ඒ වගේම සංවර්ධන නිලධාරී, ඒ වගේම කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර සහ පෞල් සෞඛ්‍ය සේවක. ඒතර මේ සියලු දෙනාම රාජ්‍ය නිලධාරී. දැන් හිතන්නකෝ මේ සිද්ධියක් වෙනවයි කියලා ඉන්න මහජන නියෝජිතයා තමන්ගේ පක්ෂයට අදිනවයි කියලා. ඒතර අපේ නිලධාරීන් 5 දෙනා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔහුටත් සිද්ධ වෙනවා කමිටුවක් විදිහට සාමූහිකව මේ තියෙන සාධාරණයට අනුව කටයුතු කරන්න. එතනදී පාට බැලුවේ නැහැ. මං හිතන්නේ අපේ කොට්ටාසවල ඉඳපු മന്ത്രിවරුත් එහෙම කරේ නැහැ. එහෙම කරේ නැහැ. දෙන්න ඕනි ඒ අය ගොඩාක් බැලුවේ පුළුවන් තරම් හැම දිනාටම දෙමුයි කියන අදහස තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරේ. හොඳයි බුලසිංහල පාරිශ ලේකම්තුමා දැන් මේ ප්‍රසාද් පෙරේර මහත්මයා පුරවැසියාගේ වගකීම ගැන අපි දැක්කා මේ ඔස්සේ මතුවෙන කාරණා කිහිපයක් තියෙනවා. සමහර තැන්වලදී අපි දකිනවා මේ මම කියන්නේ මේ රාජ්‍යාන්තර ක්‍රියාත්මක විතරක් නෙමෙයි එදිනෙදා කටයුතු වලදීත් දුර පවත්වා ගැනීම නැත්නම් අත්‍යවශ්‍ය මුව ආවරණයේ සිට මේ කාරණා තිබෙනවා. මම කැමතියි මේ සහන ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය ඇතුලේ පුරවැසි වගකීම ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳ රාජ්‍ය සේවකයෙක් විදිහට ඔබතුමාගේ පැහැදිලි කිරීම. මම හිතන්නේ අපි මේ ඔක්කොම කරන්නේ අපි දන්නේ නැති අපිට පේන්නේ නැති වෛරසයක් එක්ක. එතකොට මේකෙදී අපි අපේ මුඛ්‍ය පරමාර්ථය තියෙනෝනේ මේ වෛරසයෙන් ආරක්ෂා වීම. එතකොට අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හෝ දිස්ත්‍රික් හෝ මේ රට මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ නැතුව පරිස්සම් කරගන්න එක තමයි රාජ්‍ය නිලධාරීන් හැටියට අපිත් පුරවැසියා හැටියට පුරවැසියාගෙත් වගකීම. එතකොට මේ අපි මේ දීමනා හෝ යම් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ මේ මුඛ්‍ය පරමාර්ථයට හානියක් නොවන. එතකොට පුරවැසියෙක් හැටියට වගකීම තමයි අපි මේ දීමනා ලබාගත යුතුයි. මේක රජයෙන් දෙන්නේ මහජනතාවගේ තියෙන අවශ්‍යතාවයට හා මේ වෙලාවේ පත් වෙලා තියෙන පීඩාවට යම් සහනයක් වශයෙන්. එතකොට ඒ සහනය ලබා ගන්නකොට තමන් මේ වෛරස් එකට වැළඳෙන තත්ත්වයට ගියොත් ඒ කියන්නේ අපි අර සෝෂල් ඩිස්ටන්ස් කියන එක අපි අනිවාර්යයෙන්ම දැන් මේන්ටේන් කරන්න ඕන තත්ත්වයක් තියෙනවා. එතකොට අපි කවුරු හරි වසම ග්‍රාම නිලධාරී හෝ සංවර්ධන නිලධාරී තමන්ගේ වසමට ආව හැටිය රුපියල් 5000 දීමනාව බෙදන්න ඉන්න පුළුවන්. නැත්නම් යම් තැනකට ආව හැටිය අපි සමාජයේ පුරවැසියෝ හැටියට ඒ දීමනාව ගැන විතරක් හිතලා ඒ නිලධාරියා හොය කාර්යාලය වටා එක්රැස් වෙනවා නම් අපි මුඛ්‍ය පරමාර්ථයෙන් එහාට අපි රුපියල් 5000 දීමනාව අපි දෙන්න මේ වෛරසයෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒතකොට මේ වෛරසය පරිස්සම් වුණොත් අපිට 5000 නෙමෙයි තව අපේ රට ඕන තැනක අපි ඕන දෙයක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් පුද්ගලයන්ගේ ප්‍රධාන පරමාර්ථය තමයි ඒගොල්ලන්ගේ සෝෂල් සමාජ වගකීම තමයි මේ වෙලාවේ මේ සෞඛ්‍යාංශ දෙන උපදෙසුත් එක්ක මේ දීමනාව ලබා ගැනීම. එහෙම නැත්නම් එතකොට විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී ගාවට යනවා නම් ඒ මුඛ ආවරණයක් අපි මේවා කරන්න ඕනේ. ඒකත් එක්ක යනවා. විශේෂයෙන් ග්‍රාම නිලධාරී ළඟට යනවා නම් අපි කියන්නේ අවම මීටරය දෙකක් වුණත් කමන්නේ. ඒ විදිහට යන්න ඕනේ. දීමනාව ගන්න ග්‍රාම නිලධාරී ළඟට හොය නැත්නම් ඒ නිවසට එනවා නම් ඒ අවශ්‍ය සහයෝගය අපිට දෙන්න ඕනේ. විශේෂයෙන්ම එහෙම නැති වුණොත් අපි රුපියල් 5000 මේ ජීවනාව ගත්තට අපිට මේ වෛරසය මේ හරහා යම් පැතිරීම අවදානමක් ආවොත් අපි සමාජ වගකීම පුරවැසියාගෙන් ඉටු නොවුනොත් මේ අපි රට බලාපොරොත්තු වෙන අරමුණ ඉටු වෙන්නේ නැහැ. මේ දීමනාව අපිට ලබා ගන්න පුළුවන්. නමුත් රට හැටියට අපි මුණ දෙන අභියෝගය තමයි මේ වෛරසයේ ව්‍යාප්තිය කියන එක වළක්වා ගන්න. ඉතින් අපි මහජනතාව හැටියට අපි ඉල්ලීමක් කරන්නේ ඔබට දීමනාව අහිමි නම් කිසිසේත්ම කලබල වෙන්න එපා. මේක රජයේ අධීර වශයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පළමුව අධීරේ රජයේ මේ අනික් නිර්ණායක ගැන කිව්වේ නැහැ. එතකොට රජයක් හැටියට අපි හැමෝටම මේ දීමනාව ඉදිරියේදී යම් අධීර වශයෙන් ලබා දෙන්න පුළුවන්. එතකොට තමන්ගේ මේ මාධ්‍ය හෝ තමන්ගේ නිලධාරීන් කියන දේත් එක්ක එකතු වෙලා ඒ නිලධාරීන් අනුගත වෙන්න. එතකොට තමන්ට මේ වෙලාවේ තමන් දීමනාව හම්බ වෙලා නැත්නම් කිසිසේත් කලබල යුතු නැහැ. මේ අභියාචනා කාලයක් තියෙනවා. තමන්ගේ අභියාචන යම් ආකාරයෙන් තමන්ගේ නිලධාරියාට තමන්ගේ වසමින නිලධාරියාට හෝ ප්‍රාදේශීය ලේකම් වෙත එහෙම නැත්නම් මේක තාක්ෂණ භාවිතයෙන් ඊමේල් එකක් හෝ වේවා එහෙම නැත්නම්
ෆැක්ස් එකක් දාන්න නැහැ කියන ඒ කියන්නේ Facebook page එකක් හරි එහෙම නැත්නම් තියෙනවා නම් ඒ නිලධාරීන්ගේ දුරකථන අංක වලට Viber කරන්න පුළුවන් WhatsApp කරන්න පුළුවන් ඒ විදිහට බාර දෙන්න පුළුවන් විශේෂයෙන්ම ග්‍රාම නිලධාරී ළඟට යන්න ඕනේ ග්‍රාම නිලධාරීන් ගොඩක් මේ වෙනකොට Viber WhatsApp පාවිච්චි කරනවා. එතකොට Tamanට පුළුවන් මේ තමන්ගේ ડોකියුමන්ට් එක ග්‍රාම නිලධාරී ස්කෑන් Viber හරි WhatsApp හරි කරොත් අපිට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය print out අරන් මේක අවශ්‍යම නම් ඉදිරි කටයුතු කරන්න. ඒ වගේ ඒක තමයි පුද්ගලයන්ගේ වගකීම මේ දීමනාව ලබාගත යුතුයි අවශ්‍ය සුසුකම් ඒ නීති නායකවලට යටත්ව ඒකම අපිට සහයෝගය අවශ්‍යයි ඔබ පුරවැසියන්ගෙන් රාකිත ඒ පොඩි වෛරසයෙන් මට අවසර දෙන්න දුරකථන ඇමතුමක් තියෙනවා හංවැලෙන් ගායන් මහත්මයා අයිබෝන් කතා කරන්න. ගායන් මහත්මයා අයිබෝන් කතා කරන්න. ඔව් කතා කරන්න. ඔව් මම ගයාන්දු බින්ද හංවැල්ලෙන්. ඔව්. දැන් අර අලුත් චක්ලේකරෙන් අනුපවුල් වලට රුපියල් 5000 දෙන්න තීරණය කළා තියෙනවා. ඒක හොඳයි. නමුත් ඒක වෙන් කරගන්න විදිය ගැන ගැටලුවක් තියෙනවා. මොකක්ද ගැටලුව ඔබතුමාට ඒ දීමනාව අපි දැන් හිතමුකෝ අම්මයි තාත්තයි දෙන්න සමුද්දිය ගන්නවා තමන්ගේ කතා කරන්න. ගන්නවා තමන්ගේ දරුවා කසාද බැඳලා ඒකෙදම දරුවෝ එක්ක ජීවත් වෙනවා. එතකොට අම්මයි තාත්තයි සමුද්දිය තියනවා කියලා අර දරුවා පවුලට රුපියල් 5000 ලැබෙන්නේ නැහැ. සමුද්දි සහනාධාරයේ හිමිකමට අපි පවුලේ ජීවත් වෙන සංඛ්‍යාව සලකලා තමයි සමුද්දි සහනාධාර මුදල තීරණය කරන්නේ. ඔබතුමාට ලැබෙන සමුද්දි දීමනාව කීයක් කියලා කියන්න පුළුවන්ද අපිට? ඔව්. කීයක දීමනාවක්ද හම්බ වෙන්නේ? මාසික හම්බ වෙන සමුද්දි දීමනාව 2500 3500 හම්බ වෙනවනේ. ඔබතුමාට මේ ප්‍රශ්නේ තියෙන ඔබතුමාට මේ පැහැදිලි කරගන්න කොහොමද ලැබෙන්නේ? සහනාධාර මුදල. නෑ මම මේ කමිටුවෙත් ඉන්නවා. මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. දැන් මේකෙදි වෙනත් තැන්වලදී මේ අයට ගෙවලා තියෙනවා. නෑ මෙහෙම කරන්න ඔබතුමා. දැන් ඔය අනු පවුල කියන එක තීරණය කරන්න අපේ නිලධාරීන් හැමදෙනාම දන්නවා. දැන් සමෘද්ධි දීමනාව ලබනවා නම් පවුලේ ඉන්න සමාජිකව ගාන අනුව සමෘද්ධි දීමනාව වෙනස් වෙනවා. ඒකයි අපි ඇහුවේ දැන් ඔය ඒ පවුල සමෘද්ධි දීමනාව ගන්න අර පුතයි දුවයි කසාද බඳපු පුතයි දුවයිත් එකතු කරලා නම් තනි පවුලක් විදිහට නම් ඒක තනි පවුලක් විදිහට තමයි ගන්න වෙන්නේ. කොහොම වුණත් ඔබතුමා ඔය සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කරොත් ග්‍රාමීය කමිටුව මොන විදිහකට නිර්දේශ කරත් ප්‍රාදේශීය ලේකම් දැන් ගොඩක් පවුල්වල ප්‍රශ්නේ තියෙනවා මෙතන මේ මුදල් ලැබෙන්නේ නැතිකම. අපිට කෙටි පිළිතුරක් දෙන්න පුළුවන් ඔබතුමාගේ අපි තුමු ඒ අම්මා තාත්තා ඉන්නේ සමුද්දි දීමනාව 1500ක් ගන්නවා නම් ඒ පවුල ඇතුළත් වෙලා නැහැ. එතකොට පවුලේ සමාජිකින් දෙන්නෙක්කට අපි දෙන්නේ 1500. ඒතකොට ඔය ඔබතුමා සඳහන් කරන පවුලේ 1500 සමුද්දි තියෙනවා නම් මේ වෙලාවේ අනික් අනුපවුල ජීවනෝපාය හමුලා තියෙනවා නම් ඒ පවුලට ජීවනෝපාය දීමනාව ගැනීම හැකියාව තියෙනවා. ඒ කතා කරන මහත්මයාත් ප්‍රාදේශීය මහජන නියෝජිතයෙක් නේ. මේ මහත්මයා විමසන්නේ සමහර විට මේ කමිටුවට මතුවෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම අපි මේක ටිකක් සරල කරගමු. දැන් යම්කිසි පවුලකට සමෘද්ධිම ලබා දීමේ ක්‍රමවේදයේ සිට අනුපවුල දක්වා මේ වෙන් කරන දේ අපි පැහැදිලි කරොත් මම හිතන්නේ මේ නරඹන සමහර ග්‍රාම නිලධාරී මහත්මයෙකුට නැත්නම් මේ ප්‍රාදේශීය ගම්මට්ටමේ නිලධාරී මහත්මයා මේක පැහැදිලි වෙවි. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මම හිතන්නේ අපේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් තමයි බොහොම පැහැදිලි කිව්වා. ඒ කියන්නේ සමෘද්ධි දීමනාවේ ප්‍රමාණය මත ඒ සමෘද්ධි දීමනාව දීන්න තීරණය කරලා තියෙන්නේ පවුලේ දෙන්නෙකුටද තුන් දෙනෙකුටද හතර දෙනෙකුට කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. ඒක අර ලේඛනයේ බැලුවම කියන්න පුළුවන්. ඔව් පවුලේ දෙන්නෙක් සලකලා නම් සමෘද්ධි දීමනාව දීලා තියෙන්නේ ඒ දෙන්නට රුපියල් 5000 ලැබෙනවා. තව අනුපවුලක් ඉන්නවා නම් ඒ ගෙදර ඒ අයගේ ජීවනෝපාය අහිමි වෙලා නම් ඒ අය මේ වෛරස් රෝග නිසා පීඩාවට පත්වෙච්ච කෙනෙක් නම් ඒ පවුලට ලබා ගන්න පුළුවන් මේ රුපියල් 5000 දීමනවා. හැබැයි අපි හිතමුකෝ පවුලක අම්මයි තාත්තයි විවාහක දුවයි නැත්තම් ඒ පවුල පිරිස ඔක්කොම සලකලා සමෘද්ධි දීමනාව හම්බ වෙනවා නම් ඒ පවුලට 5000කුත් හම්බ වෙනවා. 5000 එතකොට ඒ පවුලේ අර විවාහක දුව සහ ස්වාමිපුරුෂයාට ආයි 5000 ගැනීම හැකියාවක් නැහැ. ඒක තමයි එතන ඔබතුමාලගේ පැහැදිලි කිරීම වෙන්නේ. හොඳයි. මොකද අපිට කාරණා කිහිපයක් පැහැදිලි කරමින් හිටියේ. මම මේ පුරවැසි වගකීම හා සම්බන්ධව පිළිතුරට ඔබතුමාත් පැහැදිලි කිරීමක්. දැන් මේ පුරවැසි වගකීම කියන හදෙන්න අපි ඇත්තටම මේ පුරවැසියෙක්ගේ තවදුරටත් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා රජය අපිට රාජ්‍ය සේවකයට නිතරම උපදෙස් දුන්නේ මේ අපේ මුඛ්‍ය පරමාර්ථය අපිට පොඩක් අමතක වෙලා යනවා මේ සල්ලි සහ වෙනත් සහනාධාරය. ඔබට මතකයි ඇඳිරි නීති ඉවත් කර ගමන් කඩේට දුවගෙන යනවා. ගිහලා බහන්න ගන්න. එතකොට මේ කඩවල මේ ඒ පරතරේ තියාගන්න නැතිවීම තුල රෝගය ගෙදරට ගේනවා. දැන් ඒ වගේම තමයි ඒක
අඩු කරන තමයි මේ රාජ්‍ය සේවකයට රජය විසින් පෙන්වලා තියෙන්නේ මේ සහනාධාරයේ පුළුවන් තරම් ඒ නිවෙස් වලටම ගිහින් දෙන්න කියලා. කොච්චර වගකීමක් රාජ්‍ය සේවකයා අරගෙන තියෙනවද පුරවැසියා වෙනුවෙන්? එතකොට මේ මගේ කොට්ටාසේ දිස්ත්‍රික්කයේ දැනට මේ වෙනකොට මිලියන 1250කට වැඩි ප්‍රමාණයක් මේ විවිධ වූ සහනාධාර ක්‍රම යටතේ මුදල් බෙදලා තියෙනවා. මේ සියලුම මුදල් බෙදුවේ මේ ඇඳරි නීති කාල පරිච්ඡේදය තුළ. එතකොට මිලියන 1250ක් කියන්නේ අති විශාල මුදල් කන්දරාවක්. එතකොට මේ රාජ්‍ය නිලධාරියා ගමේ සිටින ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්මයා ඒ ගාම නිලධාරි මහත්මයා ඒ නිලධාරි මහතුරුත් එක්ක ඒ ඊ타ත්ම කැපවීමෙන් ඒ නිවසේටම ගිහිල්ලා තියෙනවා. එතකොට රාජ්‍ය නිලධාරියා ඒ වගකීම ඉෂ්ට කරන්නේ ඇයි? මොකද විශාල අභියෝගයක් කරන මුල්ලෙම අවධානමක් අරගෙන මේ සල්ලි බෙදා හැරී මුල් ලංකාවේ මේ පද්ධතිය තමයි ක්‍රියාත්මක. එතකොට අර අපේ පුරවැසියෙකුත් වගකීමක් වෙනවා. මෙච්චර රජයට සලකලා රජය මහජනතාව වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කළ තියෙන වෙලාවක මහජනතාව වගකීම තියෙනවා පුළුවන් තරම් තමන්ගේ නිවාසයට වෙලා ඉඳලා මේ වෛරසයෙන් බේරීම සඳහා රටත් ජනතාව බේර ගැනීම සඳහා ඔවුන්ගේ වගකීම ඉෂ්ට කළ යුතුයි කියලා මගේ විශ්වාසය. මේ ප්‍රශ්නේ මම අහන්නේ යම් කිසිවෙකුට අගතියක් නොවන විදිහට සමහර තැන්වල චෝදනාවක් එල්ල වුණා හොද්දට ව්‍යාපාර කටයුතු කරන යාන වාහන තියෙන සමහරුත් මේ 5000 ගන්නට කටයුතු කළා කියලා යම් චෝදනාවක් තිබුණා. රකිත බොහොම පාරල පිළිතුරයිනේ තියෙන්නේ. අපි අවංක වෙන්න ඕනනේ. දැන් මේ රටම මුහුණ පාලා ඉන්නේ ඊටාත්ම අවදානංකාරී තත්වයකට. අපිට රටේට බෙහෙත් ටික ගේන්න අපහසු වෙලා තියෙනවා. වෙනත් ආයතන අපිට අපේ විශාල මේ අපේ විදේශ රැකියාව සඳහා ගියවිත විජ අපේ ආදරණීයන් ඒ රස්සාව කරගන්න බැරුව හිර වෙලා ඉන්නවා. දේශීය කුෂිකර්මාන්තය සහ අනිකුත් කර්මාන්තය කරගන්න බැරි දෙනවා. රට වහලා තියෙනවා. එතකොට එහෙම වෙනකොට යමක් කමක් තියෙන පුජ්‍යලයක් මේ අමාරුවෙන් එදිනෙදා ජීවිකාව කරගන්න බැරි ජනතාව හොයලා ආණ්ඩුව සහනාධාර ලබා දෙනවා නම් ඒක තමයි සමාජ වගකීම. මේ යහන වාහන තියෙන කට්ටිය මේ රුපියල් 5000 අරගෙන ඒක සාක්කුවේ දා ගන්නවා කියන එක මම හිතන්නේ ඒක සමාජ වගකීමක් වෙන. ඔබ විශ්වාස කරන්න මට විනාඩියක් දෙන්න. ඔබ විශ්වාස කරන්න ඔබ එසේ කිව්වත් මගේ කොට්ටාසය තුල මේ යමක් කමක් තියෙන කට්ටිය මට දැනට 15000කට වඩා රුපියල් 2500 3000 5000යි ආහාර පාර්සල් වියලි සලාක උහුන්ගේ ධනෙන් ගෙනල්ලා මට දීලා තියෙන දිසාපත්තුමා මෙන්න අපි බෙදන්න ගියොත් මේක ප්‍රශ්න අපි දන්නේ දුප්පත් මිනිස්සු කවුද කියලා ඔබතුමාගේ මැදිහත් වීම ප්‍රාදේශීය ලේකම්වරු මගින් බෙදලා දෙන්න. මම හිතන්නේ ඒතනයි අපේ හදවතේ තමයි මේක තියෙන්නේ. මම කියන්නේ කී දැන් දරුවන්ට ආදරය ඇති දෙමව්පියෝ දරුවන්ට හැමදේම කරනවා. හැබැයි සමහරලාට දෙමව්පියෝ මේක කරන්නේ ඊ타ත්ම අපහසුතාවෙන්. අපි ඉගෙන ගන්න කාලේ අපේ දෙමව්පියෝ රත්තරන් බඩුව උකස් තියලා ඉඩම් උකස් තියලා අපිට ඉගෙනුවා. මොකද දරුවන්ට අඩුවක් කරන්න ඕනේ නැහැ කියන අදහසෙන් තමයි දෙමව්පියෝ කරන්නේ. අපිත් එහෙමයි අපේ දරුවන්ට. ඉතින් රජයකුත් එහෙමයි. ජනතාවට ආදරය කරන රජයක් ආවහම බලන්නේ අපහසුතාවයේ වෙලාවේදී රජයේ මේ මුදල් දෙන්නේ රජයට මුදල් වැඩි නිසා නෙමෙයි. රජය මේ අපහසුතාවයෙන් මේක දෙන්නේ. ඒක අපි හැමදෙනාම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ අපහසුතාවයෙන් රජයේ වගකීම ඒ යුතුයකම ඉෂ්ට කරනවා. මේක මේ අවස්ථාවේදී අපි පොඩි සහයෝගයක් හරි මේ අපහසුතාවයට පත් වුණු අයට දෙන්න ඕනි කියන අදහසෙන්. ඉතින් මේවට කමිටු ගහලා කමිටු වල ඉන්න අයත් අපහසුතාවයට පත් වෙනවා. අර පොලිමට යමක් කමක් තියෙන මිනිස්සු ආවම අපිට කියන්න කනගාටුයි. අපේ සෑම පළාතකම මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට විවිධ තර්ක දාගෙන සමහරට චක්‍රලේඛනයේ තියෙන නිර්ණායක අපිත් අපහසුතාවයට පත් වෙලා තියෙන කියලා සමහරට කාර් එකකින් ඇවිල්ලා කාර් එක පැත්තක නවත්තලා ඇවිල්ලා ඉල්ලන වෙලාවල් තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි රට ගැන හිතන જાතියක් නම් මේ අපහසුයෙන් අමාරුවෙන් මේ දෙන එක නියම සුදුස්සට දෙන්න අනිත් අය උදව් කරන්න. එහෙම නැති වුණොත් අපිට මේ ඒක තමයි අපේ රටේ තියෙන වරද. මේ වගේ සහනාධාර වැඩසටහන් ආවම සමහරලාට දෙන්න ඕනි කෙනා පස්සට දෙන්න ඕනේ නැති අය මේ පොලිමේ ඉස්සරහට ඇවිල්ලා අපේ නිලධාරීන්ටත් කරදර කරලා ලොකු ප්‍රශ්නයක් ඇති කරන නිසා මම ඉල්ලා සිටින්නේ මේ වැඩසටහන නරඹනවා නම් කවුරු හරි
තමන්ට වැරදි තමන්ට මේ දීමනාව සුදුසු නෑ කියලා කෙනෙක් ඉන්නවා නම් ගත්තා වුණත් අපිට මේක ඇවිල්ලා නැවත බාර දෙන්න. එහෙම නැත්නම් අපිට දැන් යමක්කමක් තියෙනවා මේක බැරි මිනිහෙකුට දෙන්න ඕනේ කියලා හිතලා ඒ අය මේ තරඟයෙන් නැත්නම් මේ පොලිමෙන් අයින් වෙන්න කියලා. හොඳයි 277 44 22 277 44 23 අපේ දුරකථන මාන තවදුරටත් ඔබට විවෘතයි. ඔබේ ගැටලුව ඍජුව කෙටියෙන් ඉදිරිපත් කරන්න 0112 77 44 22 0112 77 44 23 අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඔබ සජීවී ලෙස සංවාදයේ සමගින් රැඳී සිටින්නේ. සම්බන්ධ වන්නේ සංවාදයේ සමගින් කොරෝනා වසංගතය මේ අභියෝගයේ හැමුවේ රජයේ ජනතාවට ලබා දුන් සහන වැඩපිළිවෙල ඒ සාර්ථකභාවයේ සහ ඔස්සේ මතුවෙන කාරණා තමයි අපි අද සංවාදයේ වාචනය කරන්නේ. හොර එකමාර කාලයකටත් වඩා ටිකක් අපිට ගෙවිලා අවසන් තවත් මිනිත්තු 25කට ආසන්න කාලයක් අපිට තුරු තිබෙන්නේ. මොනවද මේ ක්‍රියාදාමය තුල මතුවන අභියෝග? නැත්නම් මේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමේදී ඔබතුමන්ලා මොනවද මුහුණ දෙන ගැටලු? විශේෂයෙන්ම රකිත අපි මුලින්ම සඳහන් කරා අපි මේ වෛරසයත් එක්කනේ සටන් කරන්නේ. නොපෙනෙන බලවේගයක් තමයි අපේ හතුරා. මේ අපිට තියෙන ප්‍රධානම අභියෝගය ඒක තමයි. අපි මුලදී කිව්වා සුනාමිය ගම් වතුර හෝ නායාමදී අපිට එක ප්‍රදේශයයි අපිට වැඩ කරන්න ලේසි, එකතු වෙන ලේසි. නමුත් මේකෙදි අපි මේ නොපෙනෙන සහ මාරයෙක් එක්ක තමයි අපි සටන ගෙනියන්නේ. එතකොට ඒ සටන කණ්ඩායමක් වශයෙන් පුජ්‍යලෙක් වශයෙන් වෙන සටනක් කරනවා. එතකොට රාජ්‍ය සේවකයා ඊ타ත්ම අවධානම්කාරී තත්වයක තමයි මේ අභියෝගය අපිට තියෙනවා. මේ නොපෙනෙන මායයත් එක්ක සටනක් කළා තමයි අපි මහ ජනතාවට සේවය කරන්නේ. ඊ타ත්ම අවධානම්කාරී සියලුම රාජ්‍ය සේවකයෝ සෞඛ්‍ය ආරක්ෂක අනිකුත් ශ්‍රේෂ්ඨ නිලධාරීන් සියලුම දෙනා. හැබැයි ඒකට බය වුණේ රාජ්‍ය සේවකයෝ. මේ රජයේ විසින් ලබා දුණු ඉලක්කය ළඟා කරගෙන. ඒ වගේම තමයි අපිට මුලදීම චාක්කලේඛනේ නිකුත් කරේ අතිගරු ජනතුමාගේ ලේකම්තුමා ජනතු ලේකම් විසින් 50%ක්. නමුත් මේ කාර්යවේදී අපිට 150 නෙවෙයි. අපි ප්‍රාදේශීය මට්ටමේදී 100%ක් අපි පාවිච්චි කරා. රාජ්‍ය සේවකයන්ගේ. රාජ්‍ය සේවකයෝ. නැත්තම් මෙච්චර මේ කාර්යයක් කරන්න අමාරුයිනේ. මේ රාජ්‍ය සේවකයෝ 150 නෙවෙයි. ප්‍රාදේශීය පරිපාලනයේදී 100%කටම අපි පාවිච්චි කරලා තමයි මේක කරන්නේ. අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මට්ටමේදී ඒක වෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රාදේශීය මට්ටමේ මේ සියලුම 150 නෙවෙයි අපි 100%ම පාවිච්චි කරලා තමයි ඒක අපිට ලොකු අභියෝගයක් කරනවා. කොහොමද මේ 100%ම ගෙනල්ලා මේ සහනාධාර වැඩි පිළිල සාර්ථකව කරන්නේ. ඊට පස්සේ තමයි අපිට මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරපු විගස රජයේ විසින් ලබා දෙන ඒ අනිකුත් සාමාන්‍ය ජන ජීවිතයේ අතාත්වාදී පවත්වන එදිනෙදා පහසුකම් සැපීමේ අභියෝගය. ජලය වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, අනිකුත් අවශ්‍යතා ආහාර ඒ පහසුකම් ලබා දීමේ අභියෝගය අපිට තිබ්බා. ඊට වඩා ඔබ දැන් අපි මේට ඉතින් කතා කරේ රජය මේ අභියෝග මේ සහන ලබා දීම සඳහා තෝරා ගැනීමේ අභියෝගය. ඒක තමයි අපිට තිබ්බ මේ ඉස්සෙල්ලා සඳහන් කර මේ කොරෝනා වෛරසයටත් වඩා හැයගේ අභියෝගයක් තමයි තෝරා ගැනීමේ අභියෝගය. දැන් ඔබට මේ ආපු ප්‍රශ්න කීපෙද්දීම අපිට පැහැදිලි වුණේ තෝරා ගැනීම අභියෝගයට අපේ නිලධාරීන්පත් වුණා. ඒකත් අපි ජය අරගෙන දැනට ඒක කොටසක් ගෙවල ඉවරයි. ඒකත් අපි දෙවෙනි අභියාචනා මට්ටමකට දැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දිස්ත්‍රික්කයේ තියෙන ආහාර තියෙන අනිකුත් තොග අවශ්‍යතා අපිට මේක දිගටම කියනනම් වහාම අපේ අත්‍යවශ්‍ය සේවා මේ අපේ විශේෂ කාර්යබලකායේ බෙසිල්ලමතුමා අපිට උපදෙස් දුන්නා. දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමකින් තියෙන ආහාර තොග කොච්චරද? අතිරික්ත තොග මොනවද? ඒවා ගණනය කරන්න. උදාහරණයක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයකට එක සතියකට හාල් කිලෝ ලක්ෂ දෙකක් වුණා. එතකොට අපි ගණනය කරා ජනගහනය අනුව හාල් කොච්චරක් වුණාද, මුං ඇටක් කොච්චරක් වුණාද, එළවලු එක එක වර්ගයෙන් කොච්චරක් වුණා, සංඛ්‍යාත්මකව පෝෂණ වේදී අනුව අපි ගණනය කළා අපි ඉදිරිපත් කරා. එතකොට මේ එළවලු වර්ග, ධාන්‍ය වර්ග, හාල් වර්ග ඒකේ අනිකුත් ඒවා අපේ දිස්ත්‍රික්කේ තියෙනවද? කොච්චර තොගයක්? ඊළඟ සතියේකට කොච්චරක් ඕනද? අපි ඊටාත්ම ඒ වෙනි තොග පවත්වා ගැනීම සඳහා අපි විශේෂයෙන්ම අපි කතා කරා අපේ දිස්ත්‍රික්කේ අඩුයි එළවලු වර්ග. අපි සහ හාල්
අපි නෝරෙලි දිසාපතිතුමාට අපි කතා කළා මේ ආහාර තොග අපේ ගාව තියෙන බැලන්ස් කරගන්න කොහොමද අපි හාල් අම්පාරි දිසාපතිතුමාගෙන් සහ පොළොන්නරු දිසාපතිතුමාගෙන් ලබා ගත්තා. එළවලු ටික අපි ලබා ගත්තා නෝරෙලි දිසාපතිතුමාගෙන්. පළතුරු ටික අපි හම්බන්තොට දිසාපතිතුමෙන්. අපි ඒ අභියෝගයට අපේ සම්බන්ධීකරණය ඉතාමත් ස්මාර්තකව කියනතුන්ගේ ආහාර තොග පවත්වා ගැනීම සම්බන්ධයෙන් අපි අභියෝගයට ඒක අපි ජය ගත්තා. ඒ වගේ තමයි මේ කර්මාන්ත විශේෂයෙන්ම ගාල්ලු දිස්ත්‍රික්කයේ අපේ තියෙනවා අපේ කොග්ගල නිදහස් සල්තේ අත්‍යවශ්‍ය කර්මාන්ත රාශියක් තිබ්බා. අතිගරු ජනාධිපතිතුමා විසින් අපිට උපදෙස් දුන්නේ හැකි පමණ සෞඛ්‍ය ආරක්ෂිත විවිධාන අනුගමනය කරමින් ඒ කර්මාන්ත අපිට ආරම්භ කරන්න කියලා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ මාස් මුහුණු ආවරණ නිෂ්පාදනය කර්මාන්ත ශාලා ඒ වගේම ඉතාමත්ම අත්‍යවශ්‍ය අපනයනය කිරීමට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා අපි මේ විශේෂණීය අවස්ථාවේදීම විවෘත කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම තමයි මේවා මේ මොනවාද දීවරය මම විශේෂයෙන්ම මම ඉවසට කරන ඔබතුමාට බලපාන අපි දැක්කා සමහර තැන්වල කියනවා මේ වරායේ මෙහෙමයි ඔන්න දැන් තව ට්‍රෝලර් මෙච්චරක් මේ සුමානෙන්ට තියෙනවා. හැබැයි දවසයි දෙක ඒ ප්‍රශ්නේ අපි ආයෙ දැක්කේ නැහැ. ඔව් රාකිත ඒකයි මම ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් ගාල්ලේ දීවර වල විශාල තොග ගබඩාවක් තිබ්බා. පසුගිය අවුරුදු එකමාරක් දෙකක් කාලයක් ඇතුළත මේ තොග ගබඩාවේ අක්‍රිය වෙලා තිබ්බේ. අපේ ජනතාවට ඉඩ දුන්නා දියඹට ගිහිල්ලා මත්ස්‍ය නිෂ්පාදනය අරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ දීවර සංගම් මට ඉදිරිපත් කර තමයි සර් අපි මත්ස්‍ය ගෙනාවොත් අපිට දැන් මේ ඇඳිරණී තත්ත්වය තුළින් මේව ගබඩා කිරීමේ පහසුකම්. ඔවුන් මට ඉදිරිපත් කරා ඒ ගැටලුව තමන්ගේ විශාල මෙට්‍රික් ටොන් 5000ක් ගබඩා කරන්න පුළුවන් විශාල ගබඩාවක්. ඉතින් ඒ ඉදිරිපත් කළා අතිගරු ජනාධිපතිතුමාට මම ඉදිරිපත් කරාට පස්සේ මම හිතන්නේ එක පැය 24ක් යන ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නායක හමුදාව යොදවලා ඒ අපේ දැන් ඒ දීවර සංස්ථාවේ ඒ සීතාගාරය දැන් විවෘත කරලා තිනවා. දැන් මේ දවස්වල දැන් දියඹට ගියපු ඒ දීවර මහතුන් දැන් ගෙනවා. උන්ට කිසිදු චකිතකින් තොරව තමන්ගේ මත්ස්‍ය නිෂ්පාදනය ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි දාන. ඊට පස්සේ තමයි අනිත් අභියෝගයේ මම හිතන්නේ මේකත් වෙන අපිට මිනිස්සු අර ඔබ කිව්වාගේ සමාජ වගකීම ඉෂ්ට කරන්නේ නැති කණ්ඩායමක් මෙතන ඉන්නවා. ඒක තමයි සමාජ වගකීම. මේ අවස්ථාවේදී ඔබ විශ්වාස කරන්න නුවරඑළියෙන් ගෙනාපු රුපියල් 80ට ගෙනාපු බොංචි කිලෝ එක රුපියල් 20 රුපියල් 50ට ගෙනාපු බොංචි කිලෝ එක රුපියල් 280ට වික්කා. ඉතින් මේකයි අපේ සමාජ සාධාරණත්වය අපි කවුරුත් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ. එතකොට අපි ඒවත් පාලනය කරන්න ඕනේ. එතකොට අපේ පාරිභෝගික අධිකාරිය නිලධාරීන්වල ඊට වඩා අඩුවෙන් කිරනවා. එතකොට ඒ අපි අපරාජ්‍යාන්තරයේ තියෙන අඩුවෙන් කිරනවට ඒව බලමින් අපි නිරන්තරයෙන් අපේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තු නිලධාරීන්වල අපි ඒව ජනතාවට සාධාරණ මේ වගේ නොයිකුත් ප්‍රශ්න අපි තරම් ලේසි නැහැ කියලා කිව්වොත් හරිය නේද? කර්තව්‍යයක්ම අපි කරේ මහ ජනතාවට අවශ්‍ය සහන සැලසීම. එතකොට මම විශ්වාස කරනවා අපි මේ කර්තව්‍ය රජය විසින් සහනාධාර ක්‍රියාත්මක කරා. ඒ සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය රාජ්‍ය නිලධාරීන්ට තිබුණා. ඒ රාජ්‍ය නිලධාරීන් කරපු කර්තව්‍ය මහ ජනතාවට ඒ සහනය ලැබුණා. ඒ වගේම අපි සියලු දෙනා රටේ විශාල පිරිසක් අර සුළු පිරිසක් ඇරෙන්න මේ ව්‍යසනයටපත් වෙච්ච ජනතාවට සහනාධාර දෙන්නත් අපි ගාවට එක් වෙලා උන්ට දුප්පතුන්ට අතදීමත් සිදු කරා. මට තිබෙනවා විශාල තවත් කාරණා වැදගත් කාරණාවක් තියෙනවා නෝර්දේවි ශ්‍රී ලංකාන්තුමාට ඉදිරිපත් කරන්න. මම ඊට පෙර මම හිතන්ට එන්න කලින් මට තව මිනිත්තු 15යි ඔක්කොටම තියෙන්නේ. මම කැමති මට මේ දුරකථන මාර්ගෙන් ආපු ප්‍රශ්න වලින් මට හැංගිච්ච තව එක දෙයක් පැහැදිලි කරගන්න ප්‍රාජිකන්තුමා සහ තුමියගෙන්. දැන් මේ සමහරු මේ විමසන කාරණාවේදී කියවෙනවා ඔබතුමාලා අර කරු පැහැදිලි කිරීමේ අතරදී මතුවන කාරණා. අපි හිතමු ඔබතුමාලා දෙපළම පැහැදිලි කරා මෙන්න මෙහෙම ලයිස්තුවක්. ආබාධිත අයට ලැබෙනවා. වැඩිහිටි අයට ලැබෙනවා. මහජන ආධාර හිමියට ලැබෙනවා. එතකොට මේ ඇවිල්ලා ඔබතුමාලා දැනටමත් හඳුනාගෙන තිබෙන පිරිසක් නේ. ඊළඟට කිව්වා මේවැ පොරොත්තු ලේඛන ඉන්න අයට ලැබෙනවා. සමෘද්ධි සහන ආධාර ගෙවීම හා ඒ අයට ලැබෙනවා. හරි. මේ ටික මට පැහැදිලි. සහන පියවර සහ අරුණලු. ඒ දක්වා අපිට පැහැදිලිනේ. ඊට පස්සේනේ මේක එන වකුගඩු රෝගීනුත් හරි. පොරොත්තු ලේඛනේ ඇත්ත. ඊට පස්සේ එනවනේ ඔබතුමාලා කියනවනේ ගාමීය සේවා සපයන අය. ත්‍රිරෝධ බයිසිකල් සහ සේවා සපයන අය. අලෙවි කරන මාළු එළවලු ආදී දේවල් රූපලාවන්‍ය පෙරපාසල් දැන් මෙන්න මෙහෙම කැටගරියක් කිව්වනේ අපි කිව්වා. එතකොට මේ රස්සා කරන හැමෝටම හම්බ වෙනවද? ඒ රස්සා කරන හැමෝටම
හිමිකම තියෙන්නේ මේ අවස්ථාවේ යාලා ආර්ථික අතින් පසුබෑමකට ලක් වෙලා තියෙනවා නම් දැන් ඔබතුමා කියපු විදිහට මම උදාහරණයක් විදිහට පෙරපාසල් ගුරුතුමියක් ගත්තොත් මේ කැටගරි එකේ පෙරපාසල් ගුරුවරු ඇතුළත් කරලා තියෙනවා. හැබැයි එතුමියගේ ස්වාමි පුරුෂයා මේ රජයේ වැටුපක් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණත් ඒ පවුලට හිමිකම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කියන නිර්ණායකයේ ඇතුලේ වැටුණත් අනිත් පවුලේ අනික් තමන්ගේ පවුලේ කලත්‍රයා හෝ තමන්ගේ අවිවාහක නම් ඒහා සමග බැඳෙන අය ඒක කරනවා නම් ඔවුන්ට ප්‍රමාණවත් ආදායම් රජයේ හෝ පෞද්ගලික හෝ වැටුප් ලැබෙන මාසික වේතන හිමි නම් ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් පෞද්ගලික අංශයට උනත් අප්‍රේල් මාසේ වැටුප නොලැබෙනවා කියලා සහතිකයක් දෙනවා නම් මේ 5000 දීමනාවට හිමිකම ලබන්නේ මේ චක්‍රලේඛයේ අවස්ථාවක් දීලා තියෙනවා. ඒ අනුව නැත්තම් දැන් මම ඊළඟ ප්‍රශ්න අහන්න පෞද්ගලික විදියට දැනගන්න දෙයක්. දැන් මේ කියන චක්‍රලේඛනකට මාධ්‍ය වාර්තා පළවෙච්ච ගමන් පවුලේ කෙනෙක් ආදාය ලබන ඉල්ලීම් කරන්න ඔබතුමන්ලා තුමෙන් හමුවට ඇවිල්ලා තිබුණාද මේ කාලේ? ඕන තරම් ඇවිත් තියෙනවා. මොකද දුරකථන ඇමතුම් තමයි අවුරුදු කාලේ වෙනකම් අපිට දුරකථන ඇමතුම් තිබ්බේ භාණ්ඩ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මේ වෙලාවට එනවා මේ වුණාට. හැබැයි මේ 5000 චක්‍රලේඛය ආවත් එක්කම මේ රාත්‍රී 10:11 වෙනකම් උදේ ඉවෙච්ච වෙලේ ඉඳලා මෙන්නේ 5000 දීමනා සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් තමයි. පහුගිය දවස්වල අලුත් චක්‍රලේඛ නිකුත් වෙන්න ඉස්සෙල්ලා එන හැම දුරකථන ඇමතුකම 75%ක් 80%කට වඩාම තියෙන්නේ දෙන්න බැරි පවුල් වලයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. පාලිසි දෙකන්තුමා මම හිතනවා වුණ පුණක් එකතු කරන කෙනා විශේෂයෙන්ම දැන් මේ දවස්වල අපි පළවෙනි අදියරේ ආධාර ගෙවුවා. එතකොට ඒ කට්ටිය අපෙන් අහන ප්‍රශ්න තමයි අපි අනික් පවුලට දෙන්නේ කවද්ද කියලා. චක්ලේඛනේ නිකුත් වෙලා අපි පළවෙනි අදියරේ ආධාර තාම ගෙවන්නේ. ඒතර මේ 5000 ගෙවනකම් මට එක 5000ක් හම්බුණා මගේ ගෙදර ඉන්න අනික් අයට 5000 හම්බුන්නේ නැහැ කියලා තමයි අහන්නේ. ඒතකොට අපි ඒකට යම් කාලයක් යනවා. ඒතකොට මිනිස්සු ඇත්තට මේ මාධ්‍යයත් එක්ක සියලු දේවල් දැනුවත් නමුත් අපේ අර සමාජ වගකීම කියන එක තියෙන තැන තමයි ඇත්තටම ප්‍රශ්නාර්ථය තියෙන අර මේ 5000 ගන්නකම් මම ඊළඟ ප්‍රශ්නේ ඊළඟ එක්කවද ඒතර ඒ වගේ තත්ත්වයක් තියෙන. ඒ වගේම තමයි සමහරක් කරන්නේ දුරකථන මෙතුමිය කිව්වා වගේ ගොඩක් හැමෝම බලන්නේ මේක අපි මේක හැමෝටම හිමි යුතු දීමනාවක්. අර අපේ දිසාපතිතුමා කිව්වා වගේ අර සමාජ වගකීම තියෙනවද කියන එක ප්‍රශ්නයක්. රටක් හැටියට අපිට හිමි යුතු එක්කෙනාට මේ දීමනාව දීලා අනික් කියන්නේ අපිට මේ දීමනාව අවශ්‍ය නැහැ හිමි යුතුයක් දෙන්න කියලා අපි සමාජ වගකීම ඉටු කරනවා නම් මේ කාර්යය බොහොම පහසුවෙන් කරන්න ඕනේ. කරන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම මේ තියෙන 5000 මේ දීමනාව දෙන්න කියලා අපේ ගම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ලොකු පීඩනයකින් ඉන්නේ මේ වෙලාවේ. විශේෂයෙන් මේක මතක් කරනවා අපේ ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කුෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන්, ඒ වගේම සමුද්‍ර නිලධාරීන් මේ ඔක්කොම මේ නිලධාරීන් ගමට අපේ පැතිවල එළෝළු යන එක බලන්නත් ඕනේ. ඒ වගේම එළෝළු යනවාද සිල්ලර බඩු යනවාද කියන එක බලන්නත් ඕනේ 5000 ගැනත් තියෙන. ඒතකොට ඒ ටික බෙදන්නත් ඕනේ. ඒ ළමයි රෑ 9ට සමහර දවසම වැඩ කරන්නේ තේ එකක් බීලා. හවස් වෙනකොට සමහරක් වෙලාවට ඒ නිල්දාන කලන්තය හදෙන් තරම් අමාරුයි. නමුත් උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් 5000 බෙදන කෙනාගෙන් ආයි අහන ප්‍රශ්නේ තමයි තේ එකක් බීවද වතුර බීවද කියන එක නෙමෙයි. අපි අනුපවුලට සමහරකට 5000 හම්බෙන්නේ කොහොමද? මට අභියෝග ගැන එකට චූටි වෙලාවක් දෙන්න. ඇත්තටම දිසාපතිතුමා මට මිනිත්තුවක් දෙන්න පුළුවන් ඊට වඩා බෑ. කියන්න. දිස්ත්‍රික් මට්ටමේ අභියෝග ගැන කතා කරා. ප්‍රාදේශීය මට්ටමේ අභියෝග කතාම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ කොට්ටාශවල අර తాවකාලික රැකියාවල් වලට ඇවිල්ලා හිර වෙච්ච පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට අපි සාහන සැලසන්න ඕනේ. ඒ කියන්නේ පවුලක් විදියට නෙමෙයි එක්කෙනෙක් විදියට. ඒ වගේම මේ කාන්තාවක් විදියට මම මේක කියන්න ඕනේ අපේ රජයේ නිලධාරී දැන් බැලුවාම 100ට වැඩි ප්‍රමාණයක් කාන්තාවෝ ඉන්නවා. මම හිතන්නේ දිසාපතිතුමාල ඒක එකග වෙයි. ඒ අය ගර්භණී තත්ත්වයෙන් පසු වෙන අය ඉන්නවා. පුංචි දුවදරුවා ඉන්න අය ඉන්නවා. ඒ කිසිම දෙයක් අභියෝගයක් තමයි. ගෙවල් වයසක වැඩිහිටියන් ඉන්න. ඒ වුණත් ඒ සියල්ල අතහැරලා අපේ මේ ගාමීය අපේ මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ටික කිසිම දීමනාවක් අපේක්ෂාවකින් තොරව තවමත් මේ වැඩේ හරියට කරගෙන යන කාර්යාල වේලාවක් එවැනි සීමාවකින් තොරව පැය 24ම රාජකාරිය මේ රාජ්‍යයේ ක්‍රියාදාමය හරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. හොඳයි. නුවර දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් රෝහණ පශුකාර පැතුමනි මේ කාරණා අපි හෝරා දෙකකට මිනිත්තු 10 අපිට තව තිබෙන්නේ. අපි බොහෝ ගානා සාකච්ඡා කළේ මේ කාරණාවල මුල සිටම අපි ආවා. අවසානයේ අපි විග්‍රහ කරේ අභියෝග මොනවද කියලා දේ. හරි. ඉන් එහාට මේ COVID-19ත් එක්ක නැවත ජන ජීවිතය නගා සිටුවීමේ වගකීමට කොහොමද ඔබතුමාලා මුහුණ දෙන්නේ? ඔය ඇත්තටම මම බොහොම කැමැත්තෙන් හිටියේ මේ ප්‍රශ්නේම අපෙන් අහයි කියලා. මොකද මේක නෙමෙයි ඇත්තටම අභියෝගය. මේක අපිට
කොහොම හරි මේක දැන් අපිට කරගන්න පුළුවන්. අපිට අභියෝගය තියෙන්නේ මේ කඩා වැටුණු රට මේ COVID-19 වලින් මේ වසංගතය අවසන් වුණාට පස්සේ මේ රට ගොඩනගන්නේ කොහොමද කියන එක. ඒක අතිගරු ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාත් එක්ක කරපු සාකච්ඡාවේදී එතුමා කිව්වා අපි අලුත් විදිහකට අපේ සංවර්ධන සැලසුම් හදන්න ඕනි මේ රට ගොඩ ගන්න එකට කියලා. අපි බොහොම කැමතියි ඒකට. අපි රාජ්‍ය නිලධාරීන් විදිහට අපි එතුමට මේකට උදව් කරනවා. අපේ යෝජනා අපි එතුමට අපි මේකට යවනවා. අපි රකිත අපිට තියෙනවා පළවෙනි කාරණේ මම දකින්නේ අපේ මිනිස්සු අපේ මහජනතාව අපේ සහෝදර සහෝදරියන් මේ රටේ ඉන්න අය මේ යපුම් මානසිකත්වයෙන් ගොඩගත්තේ නැතුනොත් මේ රට ගෙනියන්න බෑ. මේ දෙනවා නිකන් දෙනවා කිව්වහම මේ මිනිස්සු බලාගෙන හැමදාම මේ නිකන් දෙයි කියලා. එහෙම නිකන් දෙනවයි කියලා බලන් ඉන්න පිරිසක් ඉන්න රටක් ඉස්සරහට යන්නේ නැහැ. එහෙමනම් අපි කොහොමද මේ රට ගොඩනගන්නේ? මම එකම එක උදාහරණයක් මම අරන් ආවා 2019 අපේ රටට පිට රටින් ගෙනාපු බඩුවල ටොන් ගාන සහ වියදම අපි බඩේරුඟු ගෙනලා තියෙනවා 2019 1,2461 මෙට්‍රික් ටොන්. ඒ සඳහා වියදම් කරලා තියෙනවා මිලියන 4,401ක්. මුංගට ගෙනලා තියෙනවා 13,260ක්. කවුපි ගෙනලා තියෙනවා 8,520 මෙට්‍රික් ටොන් වලින්. මෙට්‍රික් ටොන් වලින්. ඔහොම ගිහිල්ලා මේ බලන්න. කිරිපිටි ගෙනලා තියෙනවා මෙට්‍රික් ටොන් 93,748ක්. ඒ සඳහා වියදම් කරලා තියෙනවා මිලියන 50,359ක්. රකිත හිතන්න ලුණු ගෙනලා තියෙනවා මෙට්‍රික් ටොන් 11,537ක්. ඔය වගේ මේ ලිස්ට් එක කිව්වොත් කුරක්කන් ගෙනලා තියෙනවා මෙට්‍රික් ටොන් 4,002ක්. දැන් අපි අපේ රුපියල බාල්දු වෙලා තියෙන එක පැත්තකින් අපි අපේ රටේ ආර්ථිකය ඉහළ නංවනවා නම් මේ පිට රටින් අපේ රටට ගේනවා අපි සීමා කළ යුතු වෙනවා. මම යෝජනා කරන්නේ මේ සියලුම දේවල් අපේ රටේ වගා කරන්න පුළුවන් දේවල් අපේ රටේ සඳහා ඉඩම් තියෙනවා. ඉතින් මේ පළමුවෙන්ම අපි මේ විදේශ රටවලින් අපේ රටට ගේන අපේ රටේ ඉතා හොඳින් වැවිය හැකි දේවල් අපි සීමා කළ යුතු වෙනවමයි. ඒකම බලන්න ඕනි අපිට විදේශ වෙළඳපොළට ගවන්න පුළුවන් බොහෝ දේවල් අපේ දිස්ත්‍රික්කවල තියෙනවා. ඒවා අපි වර්ධනය කරන්න ඕනි. උදාහරණයක් විදිහට දැන් මේ යෝජනා මේ ආර්ථික යෝජනාවල අඩංගු වෙන්න ඕනි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන කියලා සංවර්ධන යෝජනා. අන්න ඒකට අපි හැමදෙනාම සම්බන්ධ කරගන්න ඕනි. මම තව එක උදාහරණයක් කියන්නම්. 1950 දී අපේ ඒක පුජ්‍යල ආදායම ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් 89යි. ජපානයේ ඇමරිකානු ඩොලර් 90යි. සිංගප්පූරුවේ ඇමරිකානු ඩොලර් 33යි. අපිට වැඩි පල්ලෙහින් 1950. ආසියාවේ දෙක අපි දෙක. එතකොට 2019 තත්ත්වයේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් 3,947යි. ජපානයේ 45,546යි. සිංගප්පූරුව 63,987යි. ඉතින් අපි කොහෙද ඉන්නේ? ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපිට. අපි දැන් වැටිලා තියෙන්නේ අපේ රට. හැබැයි අපිට මේක අපි වැටිලා ඉන්න ඕනේ නැහැ. මේක අපි අවස්ථාවක් කරගෙන මේකෙන් ගොඩ යන්න ඕනේ. මේ ඒ සඳහා මේ ජනතාව පෙළගස්සන්න ඕනේ. ඔවුන්ගේ මානසික තත්ත්වය හදන්න ඕනේ. අපේ රටෙන් අපනයන වැඩි කරන්න ඕනේ. ආනයන අඩු කරලා අපේ රට කොහොම හරි අපිට දැන් මේ උදාහරණයක් විදිහට කිරිපිටි මෙච්චර මිලියන 52,000ක කිරිපිටි අපේ මිනිස්සු බොන්න ඕනිද? දැන් අපිට හදාගන්න වෙනවා අපේ ජීවන රටාව. අපිට අත්‍යවශ්‍ය දේවල් වලට අපි ප්‍රමුඛතාවය දීලා අනවශ්‍ය දේවල් අපිට බැහැර කරන්න වෙනවා. ඉතින් එතනදී උදාහරණයකට මම කිරිපිටි බොන්නේ අවුරුදු 20ක් විතර දැන්. කිරිපිටි බිව්වේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. කිරිපිටි බොන අයටත් වැඩිය හොඳට මගේ ඇඟ පෘෂ්ඨපත්ව තියෙනවා. අපිට මේ රෝගී අවස්ථාවේදී කොත්තමල්ලි, වෙනිවැල්ගට, ඉඟුරු කොත්තමල්ලි, තේකහට වගේ දේවල් ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ විදිහට අපිට පුරුදු කරනවා. අපි ඇයි ඒක මේ කිරිපිටි බැහැර කරන්න අපිට තාම හොඳින් පුළුවන්. දැන් නුවරඑළිය දිස්ත්‍රික්කේ කිරි නිෂ්පාදනයේ දෛනික කිරි නිෂ්පාදනයේ ලීටර් 2,50,000යි. එතකොට අපේ හයිලන්ඩ් කිරිපිටි දැන් ඉතා හොඳින් හදනවා. සමහර වෙලාවට අපේ අය හයිලන්ඩ් එකේ සෙම කියලා නැත්නම් ඒක දිය වෙන්නේ නැහැ කියලා අර විදේශ රටවලින් ගේන මේ කිරිපිටි වල පුරුදුලා ඉන්නවා. අපිට ඒව වලින් අනිවාර්යෙන් බැහැර වෙන්න වෙනවා. ඒවට තහංචි දාන්න වෙනවා. දාලා අපි දේශීය කර්මාන්තය ඉහළට නගන්න වෙනවා. දැන් අපි ඒ සඳහා මුල පුරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට වමනාව තියෙනවා. අතිගරු අග්‍රාමාත්‍යතුමාට මේ සඳහා වමනාව තියෙනවා. නිලධාරීන් විදිහට අපි අපේ අදහස් අපේ යෝජනා දීලා මේ කටයුත්තට අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා මේ රට ගොඩනගන වැඩේට. මම එක උදාහරණයක් කියන්නම්. 1860 දශකයේ ලංකාව තමයි
ලෝකෙට කෝපි අපනයන කරපු අයගෙන් පළවෙනියට හිටියේ. මෙට්‍රික් ටොන් 75000ක් අරන් යවලා තියෙනවා ලංකාවෙන් විදේශ රටවලට 1860 දශකයේ. නමුත් 1869 හැදුණු රතුමලකඩ රෝගය නිසා කෝපි වගාව විනාශ වීමත් සමග තේ වගාවට අවිල්ලා අද වෙනකොට අපි කෝපි මෙට්‍රික් ටොන් 5000ක් විතර තමයි පිටරට අරින්නේ. නමුත් දැන් මේ රතුමලකඩ රෝගයට ඔරොත්තු දෙන අපේ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙක් ආචාර්ය සෙනීරත්නයන් ඔහු අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන අලුත් ප්‍රභේදයක් හොයාගෙන තියෙනවා. ඒ ප්‍රභේදය අපේ කඳුකර පළාතේ ඉතා හොඳින් වැවෙනවා. මේ කෝපි වගාව දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ කෝපි වගාව දිනු කරොත් ලෝකේ තියෙන කෝපි ඉල්ලුමේ කෝපි වර්ග 10 අතරේ මේ ලක්තරකුම් කියන කෝපි ප්‍රභේදය තියෙනවා. ඉතින් අපිට අපි කෝපි වගාව ආරම්භ කරන්න පුළුවන් මේ සමගම අපිට තේ වලට වැඩිය ලොකු ආදායමක් අපිට ගන්න පුළුවන්. අපි ඒ සඳහා ජපාන් සමාගමක් එක්ක ගිවිසුමක් අත්සන් කළා. දැනට අපි කෝපි සපයනවා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. නමුත් තව ඉදිරියට අපිට අවස්ථාව තියෙනවා පුළුවන් තරම් මේ වගේ වගාවල් අපනයන වගාවල් දිනු කරලා මේ රට ගොඩනගන්න. ඉතින් ඒ සඳහා මම විතරක් නෙමෙයි අපි සියලු දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු සහ සියලු නිලධාරීන් රජය සමග ඉන්නවා. මෙන්න මේ දෙවෙනියට පශ්චාත් කොවිඩ් මේ වසංගතයෙන් පස්සේ මේ රට ගොඩනගන කාර්යයට අපි දායක වෙන්නේ. අපි විශ්වාස කරනවා මේ යාන්ත්‍රණය අද වන විට ගේ දොරකොඩ ගාවට ගිහිල්ලා ජනතාවට මේ සේවය සහන සලසන මේ යාන්ත්‍රණයම මේ පශ්චාත් කොවිඩ් ජයග්‍රහණය වෙන යොදා ගන්න ඔබතුමන්ට හැකියාව ලැබේ කියලා. පැහැදිලිවම රසික ඔව් ඒක දැන් ආරම්භ කළා තියෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය වගා සංග්‍රාමය යටතේ ආරම්භ කළා තියෙන්නේ. අපි දැනටම ඒ සඳහා වන ඉඩම් තෝරගෙන අපි මූලික පියවරක් වශයෙන් ගෙවතු වගාවත් ඊට පස්සේ ගෙවතු වගාන් එහි දැනට පුරංක වී ඇති ඒ කුඹුරු සහ වෙනත් ඉඩම් හඳුනාගෙන ඒවයි සුල වගා කිරීමත් ඒ වගා කිරීමෙන් රජය අපේක්ෂා කරන ක්‍රම දෙකක්. විශේෂයෙන්ම ගෙවතු වගාව තම තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා පිරිමසා ගන්නා ගමන් අර විශාල ඉඩම් කුඹුරු ඉඩම් අපි සමාගම් වලට අතිගරු ජනාධිපතිතුමායිත් අපිට උපදෙස් දුන්නේ ඒවා කුඹුරු ඉඩම් වගා නොකරනම හඳුනා ගන්න ඒවා පෞද්ගලිකාංශය සමග ඒකාබද්ධ වෙලා වැඩසටහන ලෑස්ති කළා. එතකොට අපිට කෙටි කාලෙ දෙකක් තියෙනවා. එකක් තමයි මේ කම්කරුවන්ට රස්සා දෙන්න පුළුවන් ගොවිපලේ. එතකොට කෙටි කාලෙ නිෂ්පාදනය වැඩි වෙනවා ගොවිපලේ. එතකොට කෙටි කාලෙන් රස්සාවත් ආර්ථික ඵලදායවත් දෙකම වැඩි දියුණු කිරීම තුළින් අපිට නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සහ රැකී ආරක්ෂා අර්බුදයක් විසඳීම තුළින් අපිට මේක ජය ගන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය. රජය ජනතාවට ලබා දුන් සහන වැඩ පිළිවෙල අද අපි විශේෂ සංවාදයේ වැඩසටහනට භාජනය කරමින් සංවාදයේ නිරත වුණේ හෝරා දෙකක් කාලයක් අපි අද සංවාදයේදී මේ පිළිබඳව සාකච්ඡා කළා. අපගේ ස්තුතිය අපේ ආරාධනය පිළිගෙන නුවරඑළිය සිටම මේ කටයුතු වෙනින් මේ අවසර සැපෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන් රෝහණ පුෂ්පාරමත බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම අපේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් සෝමරත්න විධානපති මැතිතුමනුත් මේ අපේ ආරාධනය පිළිගෙන මේ කටයුතු වෙනුවෙන් පැමිණියා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම බොහොම කාර්යබහුල තවමත් ඇඳුරු නීතිය සක්‍රියව දින 35ක් පවතින කම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය ලක්ෂණී ගුණතිලක මහත්මිය ඔබතුමන්ට ස්තුතියි. ඒ වගේම කළුතර තත්ත්වෙත් එහෙමමයි බුලත්සගල ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රසාද් පෙරේරා මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාටත්. අපි ඒ සමගින් අද මේ සංවාදිත සහවන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හෝරා දෙක කාලයක් තිස්සේ මේ කාරණා සාකච්ඡා කළා. ඔබතුමාලා දැනුවත් කරන්න අපිට හැකියාව ලැබුණා. අපි අපේක්ෂා කරනවා අපි ඉදිරියේදීත් සංවාදයේ වැඩසටහන තුළින් තවදුරටත් මෙවැනි කාරණා පිළිබඳ දැවෙන අලුත් ගැටලු තිබෙන්නේ කොතනද ඒ ගැන සාකච්ඡාවට සංවාදයට භාජනය කරන්න සූදානම්. අපි ඒ සමගින් අපි අද දවසේ සමුගන්නා සුබ රාත්‍රියක් වඩා යහපත් වූ ජයග්‍රහණයට දවසක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.